අයිබෝවන් ව්‍යුහය හා බන්ධන ප්‍රශ්නයට අදාළව 2012 ඒලෙවල් විභාගයේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නයි අපි මේ යන්නේ. එතකොට ළමයි ඔයාලා මේ වෙද්දී 2012 ව්‍යුහය හා බන්ධන වලට අදාළ ප්‍රශ්නය, ඒ කියන්නේ 2012 ප්‍රශ්න පත්‍රයේ 1 B සහ C කොටස් තමයි ව්‍යුහය හා බන්ධන වලට අදාළව යොමු වෙලා තියෙන්නේ. ඒ කොටස සාකච්ඡා කරන්නයි යන්නේ. ඔයා මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නය ඔයා විනාඩි 10ක් විතර. මොකද සම්පූර්ණ ප්‍රශ්නේ A B C කියන කොටස් තුනටම තමයි විනාඩි 15 වෙන්නේ. ඔයා B හා C කොටසට විනාඩි 15ක කාල සීමාවක් අරගෙන ඒ ප්‍රශ්නය කරලා ඊට පස්සේ මේ සාකච්ඡාවත් එකතු වෙන්න 2012 1 B හා C ප්‍රශ්න කරලා ඔයා රචනා ප්‍රශ්න පත්‍රයේ මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. එතකොට මම මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නයි යන්නේ. හරි. අපි බලමු ප්‍රශ්නේ කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා. ආම්ලකృత ජලීය නයිට්‍රයිට ද්‍රාවණ H2O2 භාවිතයෙන් නයිට්‍රේට බවට ඔක්සිකරණය කිරීමේදී අතරමැදි ඵලයක් ලෙස පෙරොක්සෝ නයිට්‍රස් අම්ලය සෑදී. මෙයා සම්බන්ධව තමයි ළමයි අහන්නේ ප්‍රශ්නේ. ඔන්න මෙතන ඉතාල වැදගත් දෙයක් තියෙනවා. දැන් එතකොට ඔයා මේ විස්තරේ ඔය මම කියවෝ වගේ බාහිර කියවෝ ගත්තොත්. දැන් මම එතනින් කියවලා ගන්න නැත්තුවනේ. ඒ වගේ ඔයත් කියවුවොත් ඔයා හිතන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ එතකොට මෙයා සම්බන්ධව කියලා. නමුත් එයාගෙන තමයි කියන්නේ. නමුත් එයාගින් නෙමෙයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බලන්න. අතරමැදි ඵලයක් විදිහට මේ අම්ලය සෑදෙනවා. අපෙන් අහන්නේ පෙරොක්සෝ නයිට්‍රයිට අයනය සම්බන්ධයෙන්. එතකොට මෙයාගේ H එක අයින් වුණාම එන OONO මයිනස් කියන මේ අයනය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය අහන්නේ. හරි? එහෙනම් මෙම අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අදින්න. හරිද? ළමයි ඔයාලට ලුයිස් ව්‍යුහ ඇඳීමේ නීති රීති මොනවද කියලා මම 2011 ප්‍රශ්නේ විවරණය කරද්දී ඒකෙදී මම වාට ක්‍රමානුකූලව කියලා දුන්නා. මම ඒ ටික ඔයා දැන් මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නේ 2011 ප්‍රශ්නේ බලන්නේ නැතිව නම් ඔයා 2011 ප්‍රශ්නේ ඒ කරපු දේවල් ටික මොනවද කියලා බලලා මෙතනට આવොත් වඩා හොඳ වෙනවා. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට අදාළව කොහොමද උත්තරේ ගන්න කියලා බලමු. එතකොට අපිට B කොටසේ රෝම ඉලක්කම් 1. B කොටසේ රෝම ඉලක්කම් 1 අපිට කියනවා OONO. මෙයාට අදාළව අපිට ලුයිස් ව්‍යුහය අදින්න. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. මෙම අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අදින්න. එතකොට මම ඔය වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අදින්න පුළුවන් විදිහ ගැනත් මම කියලා දුන්නා. නමුත් මම ආපහු මේ කොටසේදීත් ඒක එකින් එක මතක් කරනවා. හරි. අපි එහෙනම් බලමු මේකට දාලම නිවැරදිව ලුයිස් ව්‍යුහය අඳින්නේ කොහොමද කියලා. එහෙනම් මම ඉස්සෙල්ලාම ඔයාට කියන්නේ මම කලින් විභාග ප්‍රශ්න සාකච්ඡා කරද්දී කියලා දුන්නා. මේ කවුද කියන එක ඉස්සෙල්ලාම ඕන. මේ කවුද? මේ තියෙන්නේ OONO කියන ඍණ අයනය. එහෙනම් මේ කවුද කියන එක ඕන. මොකද සැකිල්ල දිහා බලලා ලුයිස් ව්‍යුහය අඳින්න යන්න බෑ. මොකද සැකිල්ලෙන් පෙන්නන කෙනා කවුද කියලා ඊට උඩින් තියෙන විස්තරය කියවෙනවා. එයා කවුද? OONO ඍණ කියන අයනේ. දැන් බලන්නකො මේ සැකිල්ල දිහා පමණක් බලලා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න සූදානම් වුණොත් ඍණ කියන එක එයාට මග හැරෙනවනේ. එහෙනම් මේක ඍණ අයනයක්. එහෙනම් අපි මුලින්ම කරන්නේ පළවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? මේකේ සංයුජ ඉලෙක්ට්‍රෝන මේ ඉස්සලාම එක තමයි අපි මේකට අදාළ සැකිල්ල ඇඳගන්න එක. අපි මේකට අදාළ සැකිල්ල ඇඳගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. නමුත් සැකිල්ල දීලා තියෙන නිසා දෙවෙනි ස්ටෙප් එක තමයි සංයුජ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන හොයාගන්න එක. එහෙනම් අපි බලමු ඒ සංයුජ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කොහොමද හොයන්නේ කියලා. ළමයි මේකේ එන්නේ එක්කෙනයි කියන්නේ
එතකොට එක n කෙනෙක්ගෙන් සංයෝජ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. හරි? ඕලා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් එක O කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන 6 ගානේ 3 දෙනාගේ ඉලෙක්ට්‍රෝන 18ක් එනවා. මේකේ ආරෝපණය ඍණ එකක් තියෙනවා. ඍණ කියන්නේ ළමයි බාහිරින් ඉලෙක්ට්‍රෝන එකක් වැඩියෙන් ලැබිලා තියෙනවා කියන එක. ඍණ කියන්නේ බාහිරින් එයා එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන තියෙනවා කියන එක. ඒ නිසා ඍණ හින්දා එකක් අපි එකතු කරනවා. තේරෙනවද? එතකොට බලන්නකෝ මෙතන උත්තරේ කියෙන්නේ 18යි 1යි 19යි 5යි 24යි කියලා එනවා. අපිට ඕනේ සංයුජ ඉලෙක්ට්‍රෝන ගාන නෙමෙයි යුගල් ගාන. ඒ නිසා මේක දෙකෙන් බෙදලා යුගල් කීයද කියලා බලා ගන්න. ඔන්න අපි යුගල් ගාන හොයාගත්තා. යුගල් 12යි. ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක තමයි අපි ලුයිස් ව්‍යුහයක් කලින්දී තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒකසර යුගල් ගාන හොයාගන්න එක. ඒකසර යුගල් ගාන හොයාගෙන ඒක මේකට යොදන එක. ඒ කියන්නේ මෙතන ආපු යුගල් ගාන තමයි ළමයි මේ අණුවට හරි අයනයට හරි තියෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. ඒකෙන් ඒකසර යුගල් ගාන හොයාගන්න නම් අපි මේ ඉරි කැලි ගාන අඩු කරන්න ඕන. ඉරි කැලි කියන්නේ බන්ධනනේ. මේ බන්ධනයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන යුගලක් හැංගිලා තියෙනවනේ ළමයි. එහෙනම් 1 2 3යි මේ ඉරි කැලි තුන අඩු කරනවා. එතකොට අපිට එන උත්තරේ 9යි කියලා. ඔන්න අපි මේ ඉරි කැලි තුන අඩු කළා. එතකොට අපිට එනවා යුගල් 9යි කියලා. ඊළඟ ස්ටෙප් එක මේ යුගල් ටික අපි මේ අයනයට නැත්නම් මේ අණුවට අපි යොදා ගන්න ඕනේ. දැන් මෙතන නම් තියෙන අයනය. එහෙම යොදද්දී අපි කිව්වා අපි මුලින්ම ඉලෙක්ට්‍රෝන යුගල් යොදන්නේ කාටද? මේ ඉලෙක්ට්‍රෝන යුගල් 9ක් තියෙනවනේ. මේ 9 බෙදන්නයි යන්නේ. අපි මේ ඉලෙක්ට්‍රෝන යුගල් 9 මුලින්ම බෙදන්නේ කාටද? මෙතන ඉන්න විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම පරමාණුවට පළමුව ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන විදිහට. ඒතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. ඇයි සර් ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ? එතකොට ළමයි ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි දන්නවා යම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 8ක් සංයුතා කවචයේ තියාගත්තාම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායු වින්‍යාසයට ලක් වෙනවා. ඒක නිසා බොහෝ පරමාණු තමන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න උත්සාහ කරනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායු වින්‍යාසයට ඇවිල්ලා ස්ථායී තත්ත්වයට පත් වෙන නිසා. ඒ නිසා මෙයාලත් උත්සාහ කරනවා තමන්ගේ සංයුජ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් තියාගන්න. එහෙනම් අපි බලමු මේ ඉලෙක්ට්‍රෝන යුගල් 9 බෙදන්නේ කොහොමද කියලා. මම එතනදිත් කිව්වා බෙදද්දි පළමුව බෙදන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම පරමාණුවට පළමුව ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන විදිහට කියලා. නේද? ළමයි ගෙදර දරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් අම්මා බත් බෙදන්න ගද්දී මුලින්ම බෙදන්නේ කාටද? ඒ දරුවෝ කීප දෙනාගෙන් පෙරේත කමින් වැඩිම දරුවට. මොකද එයාගෙන් තමයි වැඩිම කරදරයක් තියෙන්නේ. මෙතනත් එහෙම තමයි. මෙතන පරමාණු වර්ග දෙකක් තියෙනවා ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඒ වර්ග දෙකෙන් විද්‍යුත් ඍණතාවයේ හෙවත් පරමාණු වලට තියෙන පෙරේතකම වැඩිම එක්කෙනාට මුලින්ම ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන විදිහට තමයි ඉලෙක්ට්‍රෝන යෙදීම සිද්ධ කරන්නේ. ඒතකොට ළමයි ඔයා දන්නවා විද්‍යුත් ඍණතාවයේ ගත්තාම වැඩිම පරමාණු ෆ්ලෝරින්, දෙවෙනිය තමයි ඔක්සිජන්, තුන්වෙනිය තමයි නයිට්‍රජන්. අපි ඒක මතක තියාගන්න ක්‍රමයකට පාවිච්චි කරනවා නේද? මෙන්න මෙහෙම. මේ දෙක සමානයි ආසන්න වශයෙන්. නමුත් තුන්වෙනියෙන් ඉස්සරහට මෙයාව මේ වචනේ මතක තියාගන්න මේ තමයි වැඩිම හතර දෙනා. ෆොන් CL කියලා මතක තියාගන්න. ෆොන් CL. ෆොන් CL. හරි? ෆොන් CL කියලා මතක තියාගන්න. ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ක්ලෝරින් මේ දෙන්න සමානයි. නමුත් තුන්වෙනිය විදිහට සලකන්නේ මෙයා. ෆොන් CL කියලා මතක තියාගන්න. ෆ්ලෝරින් තමයි වැඩිම, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්, ඊළඟට ක්ලෝරින්. හරි. එහෙනම් තමයි ඒ අනුව ගත්තාම අපිට ඔක්සිජන් මොකද්ද වෙන්නේ? තමයි මෙතන ඉන්න අයගේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි කෙනෙක් ඉන්නේ. එහෙනම් එයාට මුලින්ම ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන විදිහට ඉලෙක්ට්‍රෝන යුගල් ටික යොදන්නයි යන්නේ. දැන් ඒතකොට කීයක් මං ගාව තියෙනවද? යුගල් 9ක් තියෙනවා. මේ යුගල් මොනවද? මේ යුගල් ළමයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මේ ආවේ මොකද්ද? ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මේ ආවේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. අපි තිත් විදියට දාන්නේ ඕක තමයි. එහෙනම් අපි බලමු කොහොමද ඒක එන්නේ කියලා. ළමයි විද්‍යුත් ඍණතාවය වැඩිම O එයාට 8ක් සම්පූර්ණ වෙන්න නම් යුගල් වටේට 4ක් තියෙන්න ඕන. මේ ඉරි කැලලක් කියන්නේ එක යුගලක්නේ. ඒ කියන්නේ යුගල් 4 නම් ඔක්කොම තියෙන්න ඕනේ. දැනටමත් එක යුගලක් තියෙනවා. ඇයි ඉරි කැලලෙන් පෙන්වන්නේ එක යුගලක්. එහෙනම් තව එයාට යුගල් 3ක් දැම්ම නම් හරි. එතකොට යුගල් 4යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් එයාට ඇවිල්ලා. ළමයි ඊළඟට මෙයාට
අපි ඔය විදිහටම යුගල් 3ක් දා ගන්නවා. එතකොට එයාට මොනවද වෙලා තියෙන්නේ? ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 8. මොකද මේ ඉරි කැලේ එක යුගලක් පෙන්නනවා. එතකොට මේ තිත් යුගල් 3යි, ඉරි කැලේ ඔක්කොම යුගල් 4යි. ඒ කියන්නේ මෙයාටත් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා. ළමයි ඊළඟට මේ දෙන්නගෙන් විදුලිකාවේ වැඩි වෙන්නේ ඔක්සිජන්. දැන් මට ඔක්කොම යුගල් තිබුණේ 9යි. දැනටමත් 1 2 3 4 5 6ක් යුගල් දාගෙන ඉවරයි. එහෙනම් ඒ ඉතිරි 3ක් තව තියෙනවා. ඒ තුනෙන් දෙකක් මෙයාට දාගන්න. ඇයි? ඔක්සිජන්ට දැනටමත් යුගල් දෙකක් තිබුණා. ඉරි කැලේ දෙකක් ඔක්සිජන් සම්බන්ධිතයි. තව යුගල් දෙකක් තමයි යාට මදිපාඩුවට තියෙන්නේ. යුගල් 4නේ ඔක්කොම එන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙන්න. ඒ නිසා යා යුගල් දෙක අපි යාට ඔන්න ඔය විදිහට දානවා. එතකොට යුගල් 9 ඔක්කොම තිබුණේ. දැන් කීයක් ගියද? 1 2 3 4 5 6 7 8යි. තව එක යුගලක් ඉතිරි. ඒක කොන්දේසි රීතව ඉතිරි එක්කෙනාට දාගන්න. හරි. ඔන්න ළමයි අපි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් දාන පියවර ඉවර කළා. හරි. ඊළඟට තමයි අපි චෙක් කරලා බලන්න ඕනේ මොකද්ද? මධ්‍ය පරමාණු. මධ්‍ය පරමාණුව චෙක් කරන්න ඕන. මධ්‍ය පරමාණුව චෙක් කරන්න කලින් දෙයක් කරන්න ඕන ළමයි. අනෙක් පරමාණු වල ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණද කියලා හොයලා බලන්න ඕන. 8 සම්පූර්ණ වෙනකන් අපි මෙව දැම්මේ. ඒ නිසා අමුතුවෙන් මෙතන හොයන්න ඕනේ. මොකද සමහර තැන්වලදී මේ මධ්‍ය පරමාණු නොවන වෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන මදි වෙච්ච අවස්ථා තියෙනවා. ඒතකොට යාළගේ ප්‍රශ්නේ විසඳලා ඉවරලා ළමයි අවසාන විද්‍යුත්තාවයෙන් අඩු මධ්‍ය පරමාණු විතර යොමු වෙන්න ඕනේ. මධ්‍ය පරමාණු විතර අපි හැම වෙලෙම සලකන්නේ විද්‍යුත් මේ විදිහට මැද්දක තියෙන වැඩිම බන්ධන හදන්න පුළුවන් කෙනා. මැද්දක මේ විදිහට තියෙන වැඩිම බන්ධන හදන්න පුළුවන් තැනක මැද්දක ඉන්න කෙනාව තමයි අපි මධ්‍ය පරමාණු විදිහට සලකන්නේ. මොකද එයාලා සැකිලා දෙනවනේ. ඒතකොට එයා බොහෝ වෙලාවට විද්‍යුත්තාවයෙන් අඩුම කෙනා එතන ඉන්න අය. හරි. එහෙනම් ඔන්න අපිට මෙයාත් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි, මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි, මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. දැන් බලනවා මධ්‍ය පරමාණු වෙච්ච නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණද කියලා. බලන්න. එයාට යුගල් 4ක් එන්න ඕන. එයා වටේට ඉරි කැලි 2යි, මේ යුගලයි ඔක්කොම යුගල් 3යි. තව එක යුගලක් මදි ළමයි. තව එක යුගලක් මදි. එහෙනම් එයා ඒ එක යුගලක මදිපාඩුකම පුරව ගන්න එයා ළඟින් ඉන්න අසල්වාසීන් දෙන්නේ. මේ අසල්වාසීන් දෙන්නගෙන් එයා යුගලක් ඉල්ල ගන්නවා වඩා පොහොසත් කෙනාගේ. ඔයා බලන්න මේ අසල්වාසී දෙන්නගෙන් මෙයාට යුගල් දෙකක් තියෙනවා, මෙයාට යුගල් තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් අතින් වඩා පොහොසත් වෙන්නේ කවුද? මෙන්න මේ කෙලවර පවතින ඔක්සිජන්. එයාට යුගල් තුනක් තියෙනවා. ඒ නිසා මෙයාට එක යුගලක් මදි. එයාගෙන් යුගලක් අසල්වාසී මේ ඔක්සිජන්ගෙන් යුගලක් මෙයා ඉල්ල ගන්න මදි පාඩුව නිසා. හැබැයි ළමයි මෙයා එම යුගල දෙන්නේ මෙයාට පාඩුවක් නොවන විදිහට. ඒ කියන්නේ ඔන්න මම මේ යුගල මැකුවා. එයා මේ යුගල දෙන්නේ මෙයාට පාඩුවක් නොවන විදිහට කොහොමද? හවුල් බන්ධනයක් විදිහට. බලන්න. හවුල් බන්ධනයක් විදිහට තමයි මෙයා මේ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නේ. හරි? හවුල් බන්ධනයක් විදිහට තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නේ. හරි. එහෙනම් ළමයි අපි මේකේ මොනවාද? මධ්‍ය පරමාණුව ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරගෙන ඉවරයි. හරි? ඊළඟට අපි අවසාන වශයෙන් කරන්නේ මොකද්ද? අවසාන වශයෙන් කරන්නේ මේකට අදාළ විධිමත් ආරෝපණය හොයන්නේ. මේකට අදාළ විධිමත් ආරෝපණය හොයන්නේ. ළමයි මම විධිමත් ආරෝපණය හොයන්න සමීකරණයක් දුන්නා. විධිමත් ආරෝපණය කියන්නේ ළමයි ඔහොම ඉලෙක්ට්‍රෝන දැම්මට පස්සේ පරමාණුවක් මත ඇතිවන ආරෝපණයට. ඕක සමානයි අදාළ පරමාණුවේ කාණ්ඩ අංකයෙන් අඩු කරනවා ඒකේ ඒ පරමාණුවට සම්බන්ධ ඉරි කැලි ගණන ධන තිත් ගාන. හරි ලේසියි ඒක. හරි? බලන්න ළමයි අපි මේ එක එක්කෙනාට දාලා බලමු. ඔයා මෙයාට දාන්න ওই සමීකරණේ මෙයාගේ කාණ්ඩ අංකය 6යි. එයාට සම්බන්ධ ඉරි කැලි කීයක් තියෙනවද? 1යි තියෙන්නේ. එයාට සම්බන්ධ තිත් කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. තිත් 6යි. අමතක කරන්න එපා. තිත් යුගල් නෙමෙයි අහන්නේ. තිත් ගානයි අහන්නේ. එතකොට 1 6 7යි 6න් 7ක් ගියාම ඍණ 1යි. ඒ කියන්නේ මේ කෙනා ගාව ඍණ 1ක ආරෝපණයක් තියෙනවා. ඔයා ඕනනම් ওই සමීකරණය මෙතනට දාලා බලන්න. ළමයි කාණ්ඩ අංකය 6යි. ඉරි කැලි එයාට සම්බන්ධව දෙකක් තියෙනවා. තිත් තියෙනවා 4ක්. එතකොට බලන්න මෙතන 2 4 6යි. 6න් 6ක් ගියාම බිඳුවයි මෙයාට කිසිම ආරෝපණයක් එන්නේ නැහැ. බිඳුව આવොත් ඒක දාන්න යන්නේ නැහැ. හරිද? ඊළඟට මෙයාට ওই සමීකරණය දාලා බලන්න. කාණ්ඩාංකය 5යි නැගෙන් ඉන්නේ පස්සේ කාණ්ඩේ. එයාට සම්බන්ධ ඉරි කැලි 1 2 3යි. ඉරි කැලි 3යි.
තිත් කීයක් තියෙනවද? තිත් 2යි. එතකොට උත්තරේ කීයද? 5න් 3 ගන්න 2යි කියන්නේ 5යි. 5න් 5 ගියාම 0යි. එයාට ආරෝපණයක් එන්නේ නැහැ. ওই සමීකරණ මෙයාට දාලා බලන්න. එයාගේ කාණ්ඩාංකය 6යි. ඉරි කැලි කීයද එයාට සම්බන්ධ? 2යි. එයාට සම්බන්ධ තිත් 1යි 2යි 3යි 4යි. 2යි 4යි 6යි කියන්නේ 6න් 6 ගියාම 0යි. එහෙනම් එයාට ආරෝපණයක් එන්නේ නැහැ. ළමයි මෙයා මේ අයනය සඳහා ආරෝපණය එන එකම තැන මෙතන විතරයි. ඔය විදිහට ආරෝපණ දැම්මට පස්සේ ඔයා බලන්න මේ ඇන්දේ කාට අදාළව ලුයිස් ව්‍යුහයේද කියලා. අපි ඇන්දේ OONO කියන එක්කෙනාට අදාළ OONO මයිනස් කියන එක්කෙනාට අදාළ ලුයිස් ව්‍යුහය. එතකොට ඔයා බලන්න ඒකෙන් පෙන්වන ආරෝපණය මේකේ සමස්තව එනවද කියලා බලන්න. ඔව් ළමයි. ඍණ එකක ආරෝපණයක් තියෙනවා නම් මේකෙත් ඍණ එකක ආරෝපණයක් තියෙනවා. හැබැයි ළමයි මේ ඔක්කොම කෙරෙන්න ඕන කටුවැඩ කොලේ මොකද ඔයාගේ උත්තර පත්‍රයේ තියෙන්න ඕනේ මොනවද? මේ ඔක්කොම මුකුත්ම තියෙන්න බෑ උත්තර පත්‍රයේ. හරිද? උත්තර පත්‍රයේ තියෙන්න ඕනේ අදාළ නිවැරදි ලුයිස් ව්‍යුහය පමණයි. තේරුණාද? ඒකනේ අහන්නේ ප්‍රශ්නෙට වෙන දේවල් තිබිලා හරියන්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදිහට ඊටාවත් නිවැරදිව අඳපු ලුයිස් ව්‍යුහය විතරයි තියෙන්න ඕනේ. හරිද? එතකොට මම ඔයාලට නිර්දේශ කරන්නේ ඔයා මේ ප්‍රශ්නය 2012 විවරණය බලන්න කලින් 2011 විවරණය බලලා ආවනම් ඔයාලට ගොඩාක් මම මේකෙදි විස්තර කරලා තියෙන නිසා හොඳ පුහුණු වීමක් ලැබෙනවා. හරි? එහෙනම් දැන් ඔන්න වැඩේ පැහැදිලි. හරිද? දැන් වැඩේ පැහැදිලි. මේක තමයි ඊටමත් නිවැරදි ලුයිස් ව්‍යුහය. සමහර ළමයි මේ ප්‍රශ්න කරද්දී මුහුණ පාන ඊළඟ අභියෝගය තමයි මොකද ළමයි විභාගයකදී මේ විදිහට එකපාර ඔයාට දෙන්නේ මෙතෙක් ඔයාලා දකපු ව්‍යුහයක් නේ විභාගෙ යන්නේ කියලා. ඔයා මෙතෙක් නොදකපු ව්‍යුහයක් තමයි විභාගෙ අඳින්නේ කියලා දෙන්නේ. එතකොට ඔයා දුෂ්කරතාවයකට මුහුණ පානවා. ඔයා අඳින පළවෙනි ව්‍යුහයම හරිම හොඳම ලුයිස් ව්‍යුහය වෙයිද? ළමයි මුහුණ පාන එක ගැටලුවක්. ඒකට මම උපක්‍රමයක් කියලා දුන්නා. මම අදත් ඒක මතක් කරන්නම්. ඒක මම මේකට උත්තරේ ලිව්වට පස්සේ කියලා දෙන්න. ඔන්න අපෙන් අහන ඊළඟ එක. ඒතකොට ළමයි මේක තමයි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. මේකට අදාළ ලුයිස් ව්‍යුහ හඳින්න කියලා මේකට ලකුණු 6ක් තියෙනවා. මේකට ලකුණු 6ක් තියෙනවා. හරි? මේකට ලකුණු 6ක් තියෙනවා. හරි? එතකොට ළමයි ඊළඟ අහන එක තමයි මේකට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියනවා. මේකට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා බලන්න. කොහොමද දෙක ප්‍රශ්න කියනවා මෙම අයනය සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න. ඊට පස්සේ ඒකම කියනවා හේතු දක්වමින් ඒවායේ සාපේක්ෂ ස්ථායීතාවය පිළිබඳ අදහස් දක්වන්න. හරි. මේක තමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නයි තියෙන්නේ. මම මේකට කියලා දුන්නා ලේසිම ක්‍රමය මොකක්ද? මේකේ සැකිල්ල මුලින්ම ඇඳගන්න. මේකට අදාළ සැකිල්ල මුලින්ම ඇඳගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඊතල වලින් සම්බන්ධ කරගෙන ඔයා අනුමාන කරන්න මේකට සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් විතර තියෙවිද කියලා අන්න ඒ ගානට අදාළව මෙන්න මෙහෙම ඔයා සැකිලි ඇඳගන්න. තේරුණාද? මෙන්න මේ විදිහට ඔයා සැකිලි ඇඳගන්න. මම ටිකක් මෙහාට කරලා දෙන්න. හරි? රෝමියක් අන් දෙක. හරි? රෝමියක් අන් දෙක. එන්න ඕනේ. ඔන්නෝම මම මේකට අදාළව තිබේයයි කියලා අනුමාන කරලා මම සැකිලි 3ක් ඇඳගත්තම්. හැබැයි මතක ඇතුව මේ ඊතලෙන් සම්බන්ධ කරලා තමයි මේ සැකිලි අඳින්න ඕනේ. හරි? මේ ඊතලෙන් සම්බන්ධ කරලා අඳින්න ඕනේ. හරි. දැන් ළමයි ඊළඟ ස්ටෙප් එක මොකද්ද? මේකේ බලන්න ෆයි බන්ධනේ තියෙන තැන. තියෙන්නේ කොතන? මෙතන. එතකොට ඒ තියෙන තැනම මේකෙත් ෆයි බන්ධනේ දාගන්න. තේරුණා නේද? දැන් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ ෆයි බන්ධනේ මාරු කරන්න පුළුවන් තැන් වලට මේක මාරු කරලා ලියන්න. මෙතනට දාන්න පුළුවන්, මෙතනට දාන්න පුළුවන්, මෙතනට දාන්න පුළුවන්. මොකද ෆයි බන්ධනය හදන්න බැරි මෙතන කවුරුත් නැහැ. එහෙනම් මෙතන දිනන්නත් පුළුවන්, මෙතන දිනන්නත් පුළුවන්, මෙතන දිනන්නත් පුළුවන්. එතකොට මෙතන දැම්මා, ඊළඟ එකේ මේ මැද්ද එක්කෙනාට දැම්මා, ඊළඟ එකේ මේ කියලා එක්කෙනාට දැම්මා. දැක්කද? ෆයි බන්ධනේ තියෙන තැන මාරු කළා. හරි? එතකොට මේ ෆයි බන්ධනේ තියෙන තැන මාරු කරන්න පුළුවන් ආකාර කීයද තිබුණේ? 3යිනේ. ඒ ආකාර තුනට තමයි මම ඒකට මම සැකිල්ල ඇඳලා තියෙන්නේ. එතකොට ඔයාලට අර අනුමාන කිරීමේ පියවර දැන් තේරෙනවා මේකේ සැකිලි 3ක් ඇඳගන්න හේතුව ෆයි බන්ධනය වෙනස් කරලා දාන්න පුළුවන් තැන් තියෙන්නේ 3යි.
පැහැදිලිද? එහෙනම් ඒකයි එහෙම කරන්න හේතුව. ඊළඟට මොකද්ද කරගන්නේ? ඊළඟට ගණන් කරගන්න මේ විදිහේ ඒකසර යුගල ගන්න. 1 2 3 4 5 6යි 7යි 8යි. ටික් යුගල් නැත්නම් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියන්නේ 8යි. එතකොට ළමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල් 8 අපි හරියටම මේ ව්‍යුහ වලට දාන්න ඕන. එතන බලන්නකෝ. මෙතනට යුගල් 3ක් එන්න ඕන. එතනට 8 පිරෙන්න. මෙතන තව දෙකක් ඕන. මෙතන තව එකක් ඕන. මෙතන තව දෙකක් ඕන. බලන්න 1 2 3 4 5 6 7 8යි. එහෙනම් වැඩේ හරි. මෙතනට ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් එන්න නම් තව යුගල් 3ක් ඕන. හරි. මෙතනට තව එක යුගලක් ඕන. ඇයි දැන්ටම ඉලි කැල් 3ක් තියෙනවනේ. මෙතනට තව එක යුගලක් ඕන. එයාට ඉලි කැල් 3ක් තියෙනවා. මෙයාට තව යුගල් 3ක් ඕන. බලන්න 8 ඇවිල්ලා තිබුණා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. හරි. මෙතනට ඉලි කැල් එකක් තියෙනවා. තව යුගල් 2යි ඕන. මෙතනට ඉලි කැල් 3ක් තියෙනවා. තව එක යුගලයි ඕන. මෙතනට ඉලි කැල් යුගල් 2ක් තියෙනවා. තව යුගල් 2ක් ඕන. ඇයි ඔක්කොම යුගල් 4ක් තියෙන්නේ? මෙතනට ඉලි කැල් එකක් තියෙනවා. තව යුගල් 3ක් ඕන. තේරුණාද? පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපි යුගල් දාගන්න. ඒතකොට ඔයාලට හිතෙන්න පුළුවන් එහෙනම් මේකේ තියෙන ෆයි බන්ධන ගාන, මේකේ තියෙන ෆයි බන්ධන ගාන, මේකේ තියෙන ෆයි බන්ධන ගාන එකිනෙකට සමානයි. මේකේ තියෙන තිත් යුගල් ගාන, මේකේ තියෙන තිත් යුගල් ගාන, මේකේ තියෙන තිත් යුගල් ගාන එකිනෙකට සමානයි. වැරදි. මොකද අපි තව ඉස්සරහට විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා ෆයි බන්ධන ගාන, ඒකසර යුගල් ගාන වෙනස් වෙන සංප්‍රයුක්ත ව්‍යුහ ගැන. ඒ නිසා මතක තියාගන්න නිවැරදි දැනුම තමයි මොකද්ද? ෆයි බන්ධන ගණන ධන ඒකසර යුගල් ගාන සමානයි නියතයක් වෙන්නේ. එතකොට මේ හැමෝගෙම නියත අගයක් වෙන්නේ මේ දෙකේ එකතුව. හරිනේ? ෆයි බන්ධන ගණන ධන ඒකසර යුගල් ගාන තමයි ඒ දෙකේ එකතුව තමයි නියතයක් වෙන්නේ. හරි. එහෙනම් වැඩේ පැහැදිලි. එහෙනම් ළමයි මම ඊළඟට මේවල ආරෝපණ දානවා. දැන් ආරෝපණ දාන එක මම පියවරෙන් පියවර මේක ගණනය කරලා පෙන්නපු නිසා දැන් මම මේකට එකපාර දාගන්නවා. මෙතනට එන්නේ ඍණ ආරෝපණයක්. මෙතනට එන්නේ ඍණ, මේකට එන්නේ ධන. ඔයා ගණනය කරලා බලන්න මේ පරමාණුට ඒ වැඩේ කරලා බලන්න. හරි? මෙතනට එන්නේ ඍණ. මේකේ මෙතනට එන්නේ ධන, මෙතනට එන්නේ ඍණ, මෙතනට එන්නේ ඍණ. දැන් ඔහොම දැම්මහම මේවා අතර සමස්ත ආරෝපණ වෙනසක් වෙන්න බෑ. මේකේ සම්පූර්ණ ආරෝපණය ඍණ එකයිනේ. මෙතනත් සම්පූර්ණ ආරෝපණය ඍණ එකක් වෙන්න ඕන. බලන්න එන්නේ නැද්ද කියලා. ඍණයි ධනයි කපලා ගියාම ඍණ එක එනවා. මෙතනත් සම්පූර්ණ ආරෝපණය ඍණ එකක් වෙන්න ඕන. බලන්න එන්නේ නැද්ද කියලා. ඍණයි ධනයි කපලා ගියාම ඍණ එකක ආරෝපණය එනවා. එහෙනම් ළමයි ඔයා මෙතනදී මොනවාද? සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම සාර්ථකව සිද්ධ කරලා තියෙනවා. ළමයි ඕකට විභාගයේදී ලකුණු දීලා තියෙනවා. එක තැනකට ලකුණු එක තැනක ලකුණු දෙක ගානේ හරි එක තැනක ලකුණු දෙක ගානේ මෙයාට ලකුණු පිටවලා නැහැ මොකද වෙනට ඒ කියන්නේ මාකින් අනුව ඒක වෙනස් වෙන්නේ ළමයි සමහර මාකින් තියෙනවා මෙතනට ලකුණු දෙලා මේකට අඳිනවට ලකුණු දෙනවා නමුත් මේක අඳින්න ඕන මේ මොකද මාකින් එකේ මේක බලාපොරොත්තු වෙලා තියෙනවා හැබැයි මෙතන ලකුණු වෙන් කරලා නැහැ මේක අඳින්න ඕන මොකද මේක ස්ථායීතාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා ඒක ලකුණු දීලා තියෙනවා මේක අඳින්න ඕන හැබැයි ඒකට ලකුණු පිළිනමලා නැහැ මොකද ඒකත් මෙතන තියෙන නිසා මේ දෙකට ලකුණු දෙක ගානේ ලකුණු දෙක ගානේ හතරක් දීලා තියෙනවා හරි ලකුණු දෙක ගානේ එතනට ලකුණු හතරක් දීලා තියෙනවා ඊළඟට මේකට අදාළ සාපේක්ෂ ස්ථායීතාවය පිළිබඳ අදහස් දක්වන්න හරි එතනින් ළමයි අනිවාර්යයෙන්ම ඔයා මේක ස්ථායීද අස්ථායීද කියලා ලියන්න ඕන මම කිව්වා යම්කිසි ලුයිස් ව්‍යුහයක් ස්ථායී වීම මේ අස්ථායී වීමට හේතු වන කාරණා තුනක් ගැන මතකයිද මොනවාද කාරණා තුන වඩා විද්‍යුත් ඍණ පරමාණු මත ධන ආරෝපණයක් පැවතීම එහෙනම් ඒක අනුව ගත්තහම මෙයත් අස්ථායී මෙයත් අස්ථායී ඇයි මෙතන ඉන්න අයගෙන් වඩා විද්‍යුත් ඍණ කෙනෙක් තමයි ඔක්සිජන් එහෙනම් එයාම ධන තියෙනවනේ මෙතනත් ධන තියෙනවා එහෙනම් ඒ අනුව ගත්තාම මේ දෙකම අස්ථායී දෙවෙනි කාරණාව මොකක්ද අස්ථායී වීම හේතුව දෙවෙනි කාරණාව සජාතීය ආරෝපණ එකම බන්ධනයේ දෙපැත්තේ පැවතීම. නැත්නම් සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම. එහෙම ගත්තාම මේකත් අස්ථායී. ඇයි? එකම බන්ධනයේ දෙපැත්තේ මේ ඍණයි තියෙනවා. එහෙනම් සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම අස්ථායී වීමට හේතුවක්.
හරි. තුන්වෙනි කාරණාව සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම. ළමයි බලන්න මේ අයනේ ගත්තහම මේ ව්‍යුහය ගත්තහම මේක එක ඕ කෙනෙක් ගාව විතර ඍණ ආරෝපණයක් තියෙනවා. අනිත් ඔක්කොම ඉන්නේ උදාසීන තත්ත්වය. හැබැයි මෙතන බලන්න තැන් තුනක ධන ඍණ ඇවිල්ලා. මෙතනත් තැන් තුනක ධන ඍණ ඇවිල්ලා. එහෙනම් මෙයාට සාපේක්ෂව මේ දෙන්නගෙම ආරෝපණ විසිරීම වැඩි. එහෙනම් මෙයාට සාපේක්ෂව මේ දෙන්නම අස්ථායි. මොකද ළමයි මේ කාරණා තුන මම විස්තර කළේ අස්ථායි වීමට හේතු වන කාරණා. එතනින් ඔයාලට පැහැදිලිව පේනවා මොකද්ද? ඒ එක කාරණාවක්ම මෙයාට පිළිලා නැහැ. ඒ එක කාරණාවක්වත් මෙයාට පිළිලා නැති නිසා මේක තමයි ස්ථායිම ව්‍යුහය වෙන්නේ. එහෙනම් මොකද ස්ථායි වෙන්න අස්ථායි වීමට හේතු වන එක කාරණාවක්වත් නැතු වෙන්න ඕන. අස්ථායි වීමට හේතු වන එක කාරණාවක් හරි තිබුණොත් ඒක අස්ථායි වෙනවා. එහෙනම් ළමයි මේක ස්ථායි ඒ වචනෙට ලකුණු ලැබෙනවා. මේක අස්ථායි මේකත් අස්ථායි. තේරුණාද? හරි. දැන් ඔකට අදාළ හේතු කියන්න ඕන. දැන් ඔයා මේක ස්ථායි වීමට අපි කොයි කීප කාරණාවලින් මොනවද තියෙන හේතු? දැන් මම කිව්වා අස්ථායි වීමට හේතුනේ. එහෙනම් ඒක අනිත් පැත්තකට තියෙන හේතුවක් කියන බලන්න. මොකද්ද? අපි කියපු කාරණා තුනේ එක හේතුවක් තමයි වඩා විද්‍යුත් ඍණ O පරමාණුව මත ධන තිබුණොත් මේ අස්ථායි වෙන්නේ. මෙතන තියෙන්නේ ඍණ. එහෙනම් ඒක එක හේතුවක්. එහෙනම් අපි ලියනවා වඩා විද්‍යුත් ඍණ O මත මොනවාද? ඍණ ආරෝපණ පැවතීම. ඍණ පැවතීම. ඔන්න මෙයා ස්ථායි වීමට එක හේතුවක් ඕක. හරි. මෙයා ස්ථායි වීමට තව හේතුවක් තමයි මෙයාලට සාපේක්ෂව ආරෝපණ තියෙන එකම තැනක විතරයි. ඒ කියන්නේ සාපේක්ෂව හරි ආරෝපණ විසිරීම අවම වීම. තේරුම් සාපේක්ෂව ආරෝපණ විසිරීම අවම වීම. ඔන්න හේතුවක්. සාපේක්ෂව ආරෝපණ විසිරණයට අවම වීම හේතුවක්. හරි. මේක අස්ථායි. අස්ථායි වෙන්න මොනවාද හේතු? ළමයි මේ අය අතරින් වඩා විද්‍යුත් ඍණ O පරමාණුවක් මත ධන පැවතීම. එතකොට ළමයිට හිතුනොත් සර් මේක O එක්කෙනෙක් මතනේ ධන තියෙන්නේ දෙන්නෙක් මතම ඍණ තියෙනවානේ. ඒක නිසා මේක ස්ථායි කියලා වැරදි. ඇයි හේතුව? භාජනයක් අපිරිසිදු වෙන්න පුංචි ජල බිඳුවක් ඇති. තේරුණාද? භාජනයක් අපිරිසිදු වෙන්න ජල බඳුනක් අපිරිසිදු වෙන්න අපිරිසිදු එක ජල බිඳුවක් ඇති. හැබැයි ජල බඳුන පිරිසිදු එකක් වෙන්න 100%ක්ම හැම ජල අංශුවක්ම හැම ජල බිඳුවක්ම පිරිසිදු වෙන්න ඕන. එහෙනම් අස්ථායි වෙන්න එක තැනක් ඇති. ස්ථායි වෙන්න හේතු වෙන තව කීයක් දේවල් තිබුණත් මේක නිසා අස්ථායි වෙනවා. එහෙනම් මේක අස්ථායි. එහෙනම් අපිට ලියන්න ඕන මොකක්ද? වඩා විද්‍යුත් ඍණ කවුරු මතද? O මත මොනවා තියෙන්නේ? ධන ආරෝපණයක් පැවතීම. හරි. වඩා විද්‍යුත් ඍණ O මත ධන ආරෝපණයක් පැවතීම. තව හේතුවක්. මෙයාට සාපේක්ෂව ගත්තොත් ආරෝපණ විසිරීම ඉහළ යාම. සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම. සාපේක්ෂව මෙයාට සාපේක්ෂව ආරෝපණ විසිරීම මෙයාගේ වැඩි. හරි. එච්චරයි මෙයාට තියෙන්නේ. ළමයි මෙයාට ගත්තාම කාරණා තුනම තියෙනවා. ඇයි? එක ළඟ තියෙන දෙන්නගේ සජාති ආරෝපණක් තියෙනවනේ. එහෙනම් අපි ලියන්න පුළුවන් වඩා විද්‍යුත් ඍණ O මත ධන ආරෝපණ පැවතීම. හරිද? ඊළඟ කාරණාව මෙයාට කියන්න පුළුවන් සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම. සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම. හරි? සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම. ඊළඟ මොකද්ද? සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම.
සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම. සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම. මම ඔය කියද්දි ලියන්න ළමයි. මම මේ කටුවට මේ උත්තර ටික ලිව්වේ. හරිද? ඔයාලා කියද්දි ඔයාලා ගෙවුවට හරියට දාගන්න. ළමයි මෙව්වල ස්ථායි කියන මේ වචන වලට. හරිද? ලකුණු එක බැගින් මෙන් වෙලා තියෙනවා. හරිද? මේ එකකට ලකුණු එක ගානේ මෙන් වෙලා තියෙනවා. හරිද? මේ එකකට ලකුණු එක ගානේ මෙන් වෙලා තියෙනවා. ඊළඟ ළමයි පළවෙනි එකේ එක හේතුවකට ලකුණු එකයි ලකුණු එකක් තියෙනවා එක හේතුවකට විතරයි. ඊළඟ එකේ හේතු දෙකට එක ගානේ ලකුණු දෙකයි. ඊළඟ එකෙත් හේතු දෙකකට ලකුණු දෙකක් තියෙනවා. තුනෙන් දෙකකට ලකුණු දෙකක් තියෙනවා. අන්න එහෙමයි මේකේ ලකුණු වෙන්වීම තියෙන්නේ. හරි. එහෙනම් දැන් පැහැදිලි මේක ලියන්නේ කොහොමද, මේක ස්ථායි අස්ථායි බව තීරණය කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයා මතක තියාගෙන ඉන්න ඕන වැදගත්ම දේ තමයි අස්ථායි වීමේ හේතුන මෙන්න මේ කාරණා තුන තමයි මම මතක තියාගන්න ඕනේ. මොකද වඩා විදුරින පරමාණුවක් මත ධන පැවතීමෙන් සජාතීය ආරෝපණ එක ළඟ පැවතීම. ඒ කියන්නේ එකම බන්ධනයේ දෙපැත්තේ. ඊළඟට සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම. සාපේක්ෂව කියන්නේ ඊට වඩා අඩු ආරෝපණ විසිරීමක් තියෙන කෙනෙක් ඉන්න ඕන. එතකොට තමයි කියන්න පුළුවන් සාපේක්ෂව ආරෝපණ විසිරීම ඉහළ යාම කියලා. හරි. එතකොට මේ කාරණා තුන අස්ථායි වීමට හේතුවක් වෙනවා. ඒ එකක්වත් නැත්නම් ඒක ස්ථායි වෙන්න හේතුවක් වෙනවා. දැන් ළමයිට තියෙන ලොකු ගැටලුවක් තමයි මම කලින් කිව්වා, මේ සාකච්ඡා කරද්දි කිව්වා. ළමයිට තියෙන ලොකු ගැටලුවක් තමයි ඔයා ඇඳ ගන්න පළවෙනි ව්‍යුහය සමහරලාට මේක වෙන්න පුළුවන්. නැත්නම් මේක වෙන්න පුළුවන්. අර හොඳම එක්කෙනා මුල්ම වතාවේ මෙතන ඇඳෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද විභාග ප්‍රශ්නේදී ඔයා පළමු වතාවට මේ ආයනේ දකින්නේ, මේ අණුව දකින්නේ. එතකොට ඒ වෙලාවේ තියෙන පීඩනයත් එක්ක ඔයා හොඳම කෙනා මෙතන ඇඳගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාම මේ ප්‍රශ්නෙට ඒක බලපාන්නේ. හැබැයි ඉතින් පස්සේ තියෙන ප්‍රශ්න ඔක්කොම වර්ධින්න ඒක හේතුවක් වෙනවා. මොකද මෙන්න මේ ව්‍යුහය හොඳම ව්‍යුහය විය යුතුයි. ඒක මම කපටි වැඩක් ඔයාලට කියලා දුන්නා. මොකද කපටි වැඩ? ළමයි මේක ඔයා ප්‍රශ්න පත්‍රයේ අඳින්න යන්න එපා. මේක කටු වැඩ කොලේ කරගන්න. පයින් ප්‍රශ්නෙට හිස්තනක් තියලා කටු වැඩ කොලේ ඔයාට එන ව්‍යුහය අඳින්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. දෙවෙනි ප්‍රශ්නේ කළාට පස්සේ පේපර් එකේ කළාට පස්සේ එතන එනවනේ ළමයි ස්ථායි අස්ථායි අස්ථායි කියලා ඔය විදිහට ව්‍යුහ ටික. එතන එන අයකින් ස්ථායිම එක්කෙනා තමයි මෙතනට එන්න ඕන හොඳම ව්‍යුහය වෙන්නේ. මේ එකක් එතකොට කෙනෙක්ට ඇඳුනොත් එයාට පැහැදිලිව පේනවා මේ ව්‍යුහ වලට වඩා හොඳ ව්‍යුහයක් මෙතන තියෙනවා. ඒක තමයි මෙතන දෙන්න පුළුවන් හොඳම ව්‍යුහ. ඒ නිසා ළමයි ඔයාලට පුළුවන් උපක්‍රමයක් යොදන්න මේක මුලින්ම ප්‍රශ්න පත්‍රයේ ලියාගන්නේ නැතුව ඒක කටුවැඩ කොලයක කරලා මේක ඔයා පේපරේ කරලා මේ උත්තරේ ගත්තට පස්සේ ඔයා දන්නවා ස්ථායි කෙනා කවුද කියලා. දැන් එහෙනම් හොඳම ව්‍යුහේ ඒකයි. ඒක තෝරලා මෙතන ලියන්නයි තියෙන්නේ. හරි. මම මේක මකනවා ළමයි. ඒතර දෙවෙනි එකට උත්තරේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. එහෙනම් ඊළඟට හරි. ඔන්න බලන්න. ඊළඟ එක මම රෝග ලක්ෂණ 3. හරි. අපිට කියනවා මේ එක එක පරමාණු වලට අදාළ හැඩ ව්‍යුත්පන්න කරන්න ඕන. හරිම ලේසි. හැබැයි ඒකට අදාළව අපිට ලියා ගන්න වෙනවා අර අපි පාඩම් කරන් ඉන්න ඕන වාක්‍ය සමූහයක්. වෙස්පර් තියරිකින් හැඩය ගනිද්දි මේ වාක්‍ය ටික තියෙන්න ඕන. මුලින්ම අහන්නේ නයිට්‍රජන් සම්බන්ධව. එතන නයිට්‍රජන් දාලා මම මේ වාක්‍ය ටික ලියනවා. නයිට්‍රජන් වටා ඇති මොනවාද? මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. ඔන්න පළවෙනි වාක්‍යය. අදාළ පරමාණු වටා තියෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න කියලා ලියන්න ඕන. ඊට පස්සේ ලියන්න ඕන නයිට්‍රජන් වටා ඇති මොනවද? වෙස්පර් යුගල් ගන්න. වෙස්පර් යුගල් කියන්නේ ළමයි තියෙන මුළු යුගල් වලින් ෆයි බන්ධන අතහැරලා එන උත්තරේ. ඒ කියන්නේ සිග්මා බන්ධන ගන්න ඒකසර යුගල් ගන්න. ඊට පස්සේ සිග්මා බන්ධන ගන්න තමයි මේ වෙස්පර් තියරි එකේ තියෙන වාක්‍ය ටික තමයි මේ ලියන්නේ. ඊට පස්සේ ඒකසර යුගල් ගන්න ඊළඟට එම නිසා හැඩ ඔන්න ඔය ටිකට ඔය ලුයිස් යුනි දිහා බලන්න උත්තර ලිව්වනම් නිකම්ම හැඩය ඇවිල්ලා. දැන් අපෙන් අහන්නේ නයිට්‍රජන් සම්බන්ධවනේ. ඔන්න බලන්න මම නයිට්‍රජන් අරගෙන මේගොල්ලෝ උත්තර ලියන්න යන්නේ. ඔන්න බලන්න.
නයිට්‍රජන් වටා තියෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න කීයද? මේ ඉරි කැලක් කියන්නේ යුගලක්නේ. 1 2 3යි. තිත් යුගලයි ඔක්කොම යුගල 4යි. එතන මම ලියනවා 4යි. ඊට පස්සේ නයිට්‍රජන් වටා ඇති වෙස්ප යුගල ගන්න. වෙස්ප කියන්නේ මොකද්ද? ෆයි බන්ධන නැතුව ඉතිරි යුගල ගන්න. ඒ කියන්නේ සිග්මා බන්ධනයි ඒකසර යුගල. බලන්න. සිග්මා බන්ධන ඒකසර යුගල ගත්තාම 1 2 3යි. ෆයි බන්ධනේ හරනවා. ඒතකොට තියෙන්නේ 3යි. ඊට පස්සේ සිග්මා බන්ධන ගන්න. සිග්මා බන්ධන කීයේ තියෙන්නේ මෙතන 1යි මෙතන 1යි. සිග්මා බන්ධන 2යි. ඒකසර යුගල මෙතන එක යුගලයි තියෙන නයිට්‍රජන් අදාළව එක යුගලයි. ඉතින් ළමයි සිග්මා බන්ධන දෙකක් සහ ඒකසර එක යුගලක් කියන්නේ මොකද්ද හැඩේ? හැඩය කෝණිකයි. 2 1 කියන්නේ සිග්මා බන්ධන 2යි ඒකසර යුගල 2යි කියන්නේ හැඩය කෝණිකයි. ඒක ළමයි හැඩවගුව ඔයා මතක තියාගන්න එක අතිශය වැදගත් වෙනවා. කෝණික නැත්නම් අපි කියනවා V හැඩය කියලා. කෝණික නැත්නම් V හැඩය. V අකුරේ ෂේප් එක. ඕක තමයි නයිට්‍රජන් ගාවින් මේ අණුවට ලැබුණු හැඩය. හරි? එහෙනම් ඔන්න ඔය විදිහට එන්නේ අපි ඒකට අදාළව ලකුණු බැලුවොත් මේ එකකට ලකුණු එක ගානේ ලකුණු දීලා තියෙනවා. මේ එක වාක්‍යයකට ලකුණු එක ගානේ ලකුණු දීලා තියෙනවා. ඔන්න ඔහමයි ලකුණු දෙන්නේ. මේ සිග්මා බන්ධන ගන්න කියන වාක්‍ය ලියන්න අපේ පහසුවට ඒක ලකුණු වෙන් වෙලා නැහැ. අපේ පහසුවට ඕන නිසා ඒක ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ලියුවා කියලා ලකුණු කැපෙන්නේ නැහැ. හරි? ඔන්න ඔහමයි ලකුණු ලැබෙන්නේ. ලකුණු එක ගානේ ලකුණු දීලා තියෙනවා. අපෙන් ඊළඟට අහන්නේ කවුරු වටාද? නයිට්‍රජන් හා O යන දෙකටම බෙදුණු O පරමාණු. නයිට්‍රජන් සහ O කියන දෙන්නටම බෙදුණු O පරමාණු කියන්නේ මෙයා. එයාට අදාළව ඊළඟ ප්‍රශ්නය අහන්නේ. එහෙනම් අපි එයාට අදාළව ඕක ලියාගමු. එහෙනම් එයාට අදාළව ලියුවොත් O වටා ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න, O වටා ඇති වෙස්ප යුගල ගන්න. අපි එයාට අදාළව ලියමු. මෙන්න මෙයාට අදාළව. එයාට තියෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න කීයද? 4යි. ඒක හරියි. එයාට තියෙන වෙස්ප යුගල ගන්න එයාට ෆයි බන්ධන නැති නිසා සිග්මා බන්ධන 2යි ඒකසර යුගල 2යි. එතකොට ඒකත් 4යි. එතකොට එයාට සිග්මා බන්ධන 2යි ඒක හරියි. එයාට තියෙන ඒකසර යුගල දෙකක් තියෙනවා. එතකොට ඒකසර යුගල 2යි. එතකොට සිග්මා බන්ධන 2යි ඒකසර යුගල 2යි කියන්නේ ඒ හැඩේ කෝණිකයි. නැත්නම් V අකුරේ හැඩේ. තේරුණාද? එහෙනම් ඔන්න ඔය විදිහට එයාට වාක්‍ය ටික ලියුණාම උත්තර ටික එන්නේ සහ හැඩේ තීරණය වෙයි. එතකොට මේ සිග්මා බන්ධන 2යි ඒකසර යුගල 2යි ඒ නිසා හැඩේ කෝණිකයි කියන එක ඔයා පාඩම් කරන් ඉන්න ඕන. තේරුණාද? 2යි 2යි කියන්නේ හැඩේ කෝණිකයි කියන එක ඔයා පාඩම් කරන් ඉන්න ඕන. නැත්නම් එකපාරටම ආඩ ලියා ගන්න බෑ. හරි? ඒක පාඩම් කරන් තියෙන්න ඕන. හරි. මම හිතන්නේ ඔන්න හැඩ ගැනීම සම්බන්ධව ඔච්චරයි ඔයා දැනන් ඉන්න ඕන. ඊට පස්සේ රෝග එකක් 4 පහළ දී ඇති වගුවේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය සහ මුහුම්කරණය කියන්නලු. හරිම ලේසි. මම මේකට ක්‍රමයක් කියලා දුන්නා 2011 විවරණයේ සාකච්ඡා කරද්දී. හරි? මුලින්ම මුහුම්කරණය ගන්න. ඊට පස්සේ මොනවද ගන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ගන්න. මුහුම්කරණය ගන්න හරි ලේසි. මොකද්ද දන්න ක්‍රමය? සිග්මා බන්ධන ගණන ධන ඒකසර යුගල් ගාන සමානයි මුහුම්කරණේ අකුරු ගාන. හරි? මුහුම්කරණේ අකුරු ගාන. මුහුම්කරණේ අකුරු දෙකක් වුණොත් ඒකේ තේරුම මොකද්ද? අකුරු දෙකේ මුහුම්කරණය. SP. හරි? මුහුම්කරණේ අකුරු ගාන 3ක් කියන්නේ අකුරු 3 මුහුම්කරණය. SP2 4ක් වුණොත් SP3. ඔය තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් සිග්මා බන්ධන ගාන ඒකසර යුගල් ගාන ඒකේ මුහුම්කරණේ අකුරු ගාන එනවා. අකුරු දෙකක් කියන්නේ අකුරු දෙකේ මුහුම්කරණයක්, අකුරු තුනක් කියන්නේ අකුරු තුනේ මුහුම්කරණයක්, අකුරු හතරක් කියන්නේ අකුරු හතරේ මුහුම්කරණයක්. ඒ වල වඩා මේ ඒකට අදාළව ඒ වල හැඩයක් මතක තියාගන්න. SP කිව්වහම රේඛීය. ඕක තමයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ. මේක තලීය ත්‍රිකෝණාකාර. මේක චතුස්තරීය. ඔන්නෝකත් මම මතක තියාගන්න එච්චරයි. හරි?
SP කිව්වම රේඛීය, SP2 කිව්වම තලිය ත්‍රිකෝණාකාර, SP3 කිව්වම චතුස්තලිය. එහෙනම් ඔය ටික දැනගත්තා නම් අපේ උත්තර නිකම්ම ඇවිල්ලා. දැන් අපෙන් අහන්නේ මොනවා සම්බන්ධද? නයිට්‍රජන් සහ N සහ O කියන දෙකට බැලුම O ගැන. ඒ කියන්නේ මෙයා ගැනයි අහන්නේ. හරි. එහෙනම් මෙයාට අදාළව අපි උත්තර ටික ලියමු ඉස්සලාම නයිට්‍රජන්ට අදාළව. එයාගේ මුහුම්කරණය කොහොමද ගන්නෙ? සිග්මා බන්ධන ගාන ඒකසරි විභාග ගාන. සිග්මා බන්ධන කීයද? 1 2යි. ඒකසරි විභාග කීයද? 3යි. 1 2 3යි. ඒතර සිග්මා බන්ධන ගාන ගන්න ඒකසරි විභාග ගාන කියන්නේ 3යි. 3යි කියන්නේ අකුරු 3ෙන් මුහුම්කරණය. මොකද්ද? sp2. එහෙනම් මෙයාට අදාළ මුහුම්කරණයනේ sp2. හරි මුලින්ම අහන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. නමුත් මුලින්ම මුහුම්කරණය ලියලා ඉන්න. හරි. එතකොට sp2 වුණොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය මොකද්ද? තලීය ත්‍රිකෝණාකාර. බලන්න බලන්න. දැක්කනේ? එතකොට මුහුම්කරණය ගත්තාම ඊට අදාළ හැඩය තමයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ. ඒ පරමාණුවේ ඊට අදාළ හැඩය. හරි. එහෙනම් මෙයාට අදාළ මුහුම්කරණය ගන්න. සිග්මා බන්ධන 2යි ඒකසරි විභාග 2යි. 2යි ඔක්කොම 4යි. ඒ කියන්නේ අකුරු 4ක මුහුම්කරණය. අකුරු 4ක මුහුම්කරණයක් කියන්නේ sp3 s1යි p3යි. ඒතර 4යි උත්තර sp3. එහෙනම් ඊට අදාළ හැඩය කියන්නේ චතුස්තලීය. sp3 ඊට අදාළ හැඩය කියන්නේ චතුස්තලීය. එහෙනම් ළමයි එතනින් තේරෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීය කියන එක. ඉතින් බලන්න ළමයි හරිය ලේසියි. ඔන්න මම ඒ වගොඩ උත්තර ලිව්වා. හරිද? එතකොට මේ එකකට ලකුණු ළමයි වෙන වෙලා තියෙනවා. මේ එකකට ලකුණු දෙක ගානේ වෙන වෙලා තියෙනවා. එතකොට ලකුණු දෙක ගානේ මේ 4ට 8ක් වෙන වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රශ්න. හරි ඊට පස්සේ ප්‍රශ්න. ආසන්න බන්ධන කෝණ දක්වමින් ඉහත එකෙහි කොටසේ අඳින ලද ලුයිස් ව්‍යුවේ හැඩය දල සටහන් කරා. ළමයි. එහෙනම් මෙන්න මෙහෙමයි ඕක කරන්න ඕනේ. හරි සරලයි. හරි. ඔයා ළමයි ඉස්සර වෙලාම මෙන්න මේ තැන් දෙකටනේ හැඩ දෙන්නේ. තේරුණාද? මේ තැන් දෙකේ හැඩය ගන්න. මේ හැඩ නෙමෙයි. තේරුණාද? මේ හැඩ නෙමෙයි. හරි? මේ දින ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඔයා අර එයාට ආව හැඩ ටිකක් තියෙනවනේ. මෙයාට ආවේ මොකද්ද හැඩය? කෝණිකයි කියලා. මෙයාට ආවේ මොකද්ද හැඩය? කෝණිකයි කියලා. අන්නේ හැඩ ටික ගන්න. අන්නේ හැඩ ටික අරගෙන දැන් කෝණික කියලා හැඩය ආවනේ. ඒක කෝණික එන විදිහට ඔයා කැමති පැත්තට මේක අඳින්න. දැන් ඔන්න මේ ඕව මම අඳිනවා. මෙන්න මේ ඕව. මෙයා අඳින්නේ. ඔන්න මේ ඉන්නේ එයා. එයාට කෝණික වෙන්න නම් අනිත් දෙන්න ඉන්නෝනේ මේ විදිහට. පැහැදිලිද? එතකොට ඔයාලට පේනවද මෙයාට අදාළව කෝණික හැඩය ඇවිල්ලා තියෙනවා කියලා. අර V අකුර ෂේප් එක. කෙනෙක්ට ඕක මෙහෙම අඳින්නත් පුළුවන්. මෙයාව මෙහෙම අරගෙන එක ඕ කෙනෙක්ව මේ පැත්තට දාලා එන් කෙනෙක්ව මේ පැත්තට දාලා. එහෙම අඳින්නත් පුළුවන්. දැන් මෙයා මොකද? එතකොට ඇයි එහෙම ඇන්නේ? මෙයා කෝණික හැඩයක් ගත්ත නිසා. මෙයාත් කෝණික. එහෙනම් එයාටත් ඔය විදිහටම අදින්න. හරි. දැන් එයාටත් එන්නේ V අකුරක්නේ. කියන්නේ එයාට අදාළව මේක මෙහෙම අදිනවා. හරිද? තේරුණාද? ඇයි? මෙතනත් කෝණික එකක් වෙන්න ඕනේ. ඒතර මෙතනත් කෝණික නම් එතනත් V shape එකක් තියෙනවා. දැන් මේ පැත්තට යන දෙකේ ඔයාට ඕක මේ පැත්තට අනින්නත් පුළුවන්. නැත්තම් ඔයාට ඕක මෙහෙම අනින්නත් පුළුවන්. මෙහෙම ඇවිල්ලා මෙහෙම අනින්නත් පුළුවන්. ඒත් හරිය. ඔහොම ඇඳත් හරිය. ඇයි ළමයි? මෙතනත් කෝණිකයි මෙතනත් කෝණිකයි. කොහොමවත් හරි. ඊට පස්සේ ඉදිරියට පුරවන්න. මොනවද? මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. හරි? මෙතන එකසාර යුගලයි, මෙතන යුගල් දෙකයි, මෙතන යුගල් තුනයි. මේක ඍණ එච්චරයි. ඒතර අනිත් අයටත් ඒ විදිහම පුරවන්න.
මෙහෙම යනවා මේක ඍණ මෙතන යුගල් දෙකයි මෙතන ඩබල් බොන්ඩ් එක මෙතනට එනවා මෙතන යුගල් දෙකයි මෙහෙම යනවා මේක ඍණ මෙතන ඩබල් බොන්ඩ් එක වයිදින් ඔය ඕන එකක් හරි දැන් ළමයි එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මේ හැඩය ගනිද්දී එයාගේ තියෙන අපි හැඩ කියලා ගත්තී අන්නේ හැඩ පදනම් කරගෙන තමයි ගන්න මේ දෙන්නටම කෝණික ආපු නිසා අපි ඒක තමයි උදව් කරගත්තේ මෙයාව මේ හැඩයට අඳින්න. හරි. දැන් ළමයි කෝණය තීරණය කරද්දී මුහුම්කරණය ගන්න. මෙයාගේ මුහුම්කරණය මොකක්ද ආවේ? SP3. මෙයාගේ මුහුම්කරණය මොකක්ද ආවේ? SP2. ඔන්න ඔය මුහුම්කරණය දාන්න. මුහුම්කරණයේ කෝණයත් මතක තියාගන්න ඕන. දැන් අපි මුහුම්කරණය හැදේ දාන්නවනේ. ඒ වගේ මුහුම්කරණය දාලා කෝණයක් තියෙනවා. SP3 නම් කෝණය 109.5. චතුස්තලීයනේ. SP2 නම් 120යි. අන්නේ කෝණය මෙතන ලියා ගන්න. 109.5. හැබැයි මේ ඒකසර යුගල් දෙක නිසා මේ එන්න ඕන කෝණය මේ යුගල දෙකින් ඇති කරන විකර්ෂණය නිසා තවත් ලම් වෙලා තියෙනවා. ඇයි? බන්ධන අතර විකර්ෂණයට වඩා ඒකසර ඉලෙක්ට්‍රෝනයි බන්ධනයි අතර ඇතිවන විකර්ෂණය වැඩි. හරි? ඒකසර ඉලෙක්ට්‍රෝනයි බන්ධනයි අතර ඇතිවන විකර්ෂණය වැඩි නිසා මෙයාලගෙන් ඈත් වෙන්න මේ දෙන්න ලම් වෙනවා. ඒ නිසා 109ට වඩා මේක කුඩා වෙන්න ඕන. ආසන්න වශයෙන් මේ දින හරිය ජලාණුව වගේනේ. ජලාණුවේ කෝණයට සමානයි. ආසන්න වශයෙන්. හරි. 109.5ට වඩා කුඩායි කියලා දැම්මත් හරි. ආසන්න වශයෙන් 104.5 කියලා දැම්මත් හරි. මෙතන එන්න ඕනේ 120ක කෝණය. SP2 නේ. නමුත් මෙතන මේ ඒකසර යුගල නිසා එතනත් 120ට වඩා කුඩා වෙන්න ඕනේ. දැක්කද? අන්න ඒ විදිහටයි මේවල කෝණ ගන්න. මුහුම්කරණය අරගෙන මුහුම්කරණයෙන් එන කෝණේ විශාල වෙනවද කුඩා වෙනවද මේ වගේ හරියට අගයක් දන්න තැනක් නම් ඒ අගේ දාලා හරි පෙන්වන්න පුළුවන්. දැන් මේ ඒකසර යුගල නිසා මෙතනත් එන්න ඕන කෝණය 109 නමුත් ඊට වඩා කුඩා වෙනවා. මෙතන එන්න ඕන කෝණය 120යි ඊට වඩා කුඩා වෙනවා මෙතන ඒකසර යුගල නිසා. එතනින් ඇති වෙන විකර්ෂණය නිසා. එහෙනම් ළමයි වැඩි පැහැදිලි අර වලට ඕක දැම්මත් ওই විදිහටම තමයි එන්නේ. හරි එතකොට මේවා මම මේ කියලා දෙන්න ලියපුවා. එතකොට ළමයි උත්තරේ එන්න ඕනේ මේ විදිහට. උත්තරේ එන්න ඕනේ ওই විදිහට. ඔන්නම තමයි උත්තරේ සම්පූර්ණව තියෙන්නේ. මෙතනින් කියවෙන්නේ 109.5ට වඩා කුඩායි කියන එක. මෙතනින් කියවෙන්නේ 120ට වඩා කුඩායි කියන එක. ඔන්න ඔහම එන්න ඕනේ. එතකොට ඔතන ලකුණු දීලා තියෙන ළමයි ව්‍යුහයට ලකුණු 3යි කෝණයකට එක ගානේ ලකුණු 2යි. මේකට ලකුණු 3යි කෝණයට එක ගානේ ලකුණු 2යි. හරි එහෙමයි දීලා තියෙන්නේ. හරි. ඊළඟට අපෙන් අහන ප්‍රශ්න. ඉහත එකෙහි අනිල්ලගල විසූහේ පහත දක්වා ඇති බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණුක මුහුම් කාක්ෂික හඳුනා ගන්න. මම ඒකට ළමයි ලේසි ක්‍රමයක් ඔයාලට කියලා දුන්න 2015 ප්‍රශ්න කරද්දී මම මෙතනත් ඒක කියලා දෙන්නම්. හරි මෙතනත් මම ඒක මතක් කරලා දෙන්න. මොකද කරන්න ඕනේ? ඔයා ළමයි අදාළ මෙන්න මේකට අදාළ මෙන්න මේ ටික ලියා ගන්න. මොකද්ද? අදාළ පරමාණුව තවත් පරමාණු දෙකකටවත් සම්බන්ධ නම් එයාගේ මුහුම්කරණය ලියා ගන්න. දෙකක් හෝ ඊට වඩා වැඩි ගානකට සම්බන්ධ නම්. හැබැයි එයා සම්බන්ධ වෙලා තියෙන එකකට විතරක් නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම අවසාන උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිටන අවසාන උපශක්ති මට්ටම ලියා ගන්න. ඒ කියන්නේ ඔක්සිජන්ගේ එයා සම්බන්ධ මේ වලට විතරනේ. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම ඒ ඉලෙක්ට්‍රෝන පිටන අවසාන උපශක්ති මට්ටම ලියා ගන්න. 2p. මෙයා පරමාණු දෙකකට සම්බන්ධයි. එහෙනම් එයාගේ මුහුම්කරණය ලියා ගන්න. ඒ වගේ එයාගේ මුහුම්කරණය ලියා ගන්න. එයාගේ මුහුම්කරණය අපි ලියුවා sp3. මෙයාත් පරමාණු දෙකකට සම්බන්ධයි මේ. නිසා මෙයාගේ මුහුම්කරණය ලියා. එතකොට sp2 මෙයාට විතරයි සම්බන්ධ.
එහෙනම් එයාට ලියන්න වෙන්නේ අර විදිහම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවාම එන අවසාන ශක්ති මට්ටම. එහෙනම් එයාට ලියන්න වෙන්නේ 2p කියලා. දැන් අපි බලමු අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි අහන ප්‍රශ්නේ අපි පහේටම අහන්නේ O1 හා O2. ඒ කියන්නේ මේ දෙන්න. O1 කියන්නේ මෙයා. O2 කියන්නේ මෙයා. ඊළඟට O3 කියන්නේ මෙයා. කොහොමද නම් කරලා තියෙන්නේ? අපෙන් අහන පයින් ප්‍රශ්නේ තමයි මෙන්න මේ බන්ධනය. කොයි බන්ධනයේද? මෙන්න මේ බන්ධනය. හැදෙන්න හේතු වුණු කාක්ෂික. ඒතර ඔයා ලියනවා O1 හි මොකක්ද? 2p. 2p කියන්නේ මුහුම්කරණය වෙච්ච එකක් නෙමෙයිනේ. පරමාණුක කාක්ෂිකයක්නේ. පරමාණුක කාක්ෂිකය. මෙන්න තමයි උත්තරේ හොඳේ. ධන O2 හි මුහුම් කාක්ෂික. හරි නේද? O2 හි මොකද්ද? sp3 මුහුම් කරන්නේ. sp3 මුහුම් කාක්ෂික. ඔන්න උත්තරේ. දැක්ක නේද? ළමයි ඔය විදිහට ඊළඟට අහන ප්‍රශ්නේ හරිද? දැන් ළමයි සමහර ඒ කියන්නේ මෙතන මුහුම් කරන්නේ සලකලා උත්තරය අරගෙන තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වඩා නිවැරදි වෙන්නේ මුහුම් කරන්නේ නැතිව ඒ කියන්නේ මාකිනේ දෙකම අකුරු හරි දීලා දිනවා. වඩා නිවැරදි වෙන්නේ මේ කෙලවර පවතින එක්කෙනා මොනවාද? මුහුම් කරන්නේ වෙන්නේ නැහැ කියලා සලකලා එයාගේ අවසාන ශක්ති මට්ටම ලියලා ගන්න එකෙන් කරන්න. ඒක ඔයාලට ඕන තැනකට ගැලපෙනවා. ඒ නිසා ඔයාලට පැටලෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ප්‍රශ්න කරද්දී. හරි? ඊළඟට අපෙන් අහන එක තමයි මොන දෙන්න අතරද? O2 සහ N අතර. O2 සහ N අතර කියන්නේ මෙන්න මේක. ඒතර මම මේක මකලා ලියන්නම්. හරි. මම මෙතනින් ලියන්නම්. මෙන්න මේ බන්ධනය ගැන යන්න. ඒතර ඒක හැදෙලා තියෙන්නේ මොකද්ද? ඒක හැදෙලා තියෙන්නේ O2 හි මොකද්ද? sp3 මම කෙටියෙන් ලියනවා මුහුම් කාක්ෂික ධන N හි මොනවාද යන්නේ මුහුම් කරන්නේ sp2 මුහුම් කාක්ෂික. ඔච්චරයි නම. හරි ඔච්චර. ඔය තමයි උත්තර දෙන්නේ. ඔයා මේ පේලියයි පයින් එකට මේ පේලිය උත්තරේ දෙවෙනි එකට මේ පේලිය උත්තරේ. හරි. තේරුණාද? හරි. එතකොට ඒ අහන එකට උත්තරය වෙන්නේ. හරි. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන. ඔයාගේ උත්තරේ හරිද කියලා චෙක් කරගන්න. හරි. එතකොට ළමයි ඔතන එකකට ලකුණු දෙක ගානේ මේකට දෙකයි මේකට දෙකයි. මේකට දෙකයි මේකට දෙකයි මේකට දෙකයි මේකට දෙකයි ලකුණු ලැබිලා තියෙනවා. ඔන්නම ලකුණු ලැබිලා තියෙනවා. හරි? දැන් ඊළඟට අහනවා අපිට පෙරොක්සි නයිට්‍රස් අම්ලයේ සමාවයවිකයක් දෙන්න. ඒක සමාවයවික කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ළමෙක් නම් මතක තියාගන්න අනුක සූත්‍රයේ සමානයි ව්‍යුහ සූත්‍රය අසමානයි. දැන් මෙතන ඔයාලට පැහැදිලිව පේනව නේද? ව්‍යුහය මෙහෙම තියෙනවා. එතකොට n1යි ඕල 3 දෙනයි තමයි අනුක සූත්‍රය. ඔය විදිහටම අනුක සූත්‍රයේ තියෙන හැබැයි ව්‍යුහය අසමාන එක්කෙනෙක් තමයි මේ අපෙන් අහන්නේ අම්ලය ඔය තියෙන්නේ. මේ අම්ලය ගත්තාම ඔයා බලන්න මෙයාගේ මෙතන එච්චරක් තියෙනවනේ අපෙන් අහන්නේ අම්ලය සම්බන්ධව. පෙරොක්සි නයිට්‍රස් අම්ලයේ ඒ කියන්නේ මෙයාට එච්චරක් තියෙන කෙනා. මෙතන එච්චරක් තිබුණාමනේ පෙරොක්සි නයිට්‍රස් අම්ලය කියන්නේ. මේ බන්ධනය කියන්නේ පෙරොක්සි බන්ධනයක් මේ තියෙන්නේ. ඕ අතර බන්ධනයක් තියෙනවම අපි කියනවා පෙරොක්සි. හරි? එහෙනම් ඒකයි. එතකොට මේ අම්ලය මෙතන දැන් අන්න එචුත් දාලා බලන්න. එතකොට මෙන්න මේ අම්ලයට හරි මේ අම්ලයට අපිට කියන්නේ සමාවයවිකයක්. ඒක සමාවයවිකයක් කියන්නේ තමයි මොකද්ද? සමාවයවිකයක් කියන්නේ එයාට සමාන අනුක සූත්‍රයක් තියෙන්න ඕන. අනුක සූත්‍රයේ සමාන වෙනවා. ඒ කියන්නේ
තියෙන O ගාන, H ගාන, N ගාන සමාන වෙන්න ඕන. හැබැයි මේ ඇවිල්ලා තියෙන මේ ව්‍යුහය වෙනස් වෙන්න ඕන. ඒතකොට ඒ විදිහේ කෙනෙක් තමයි මේ ඉන්නේ. බලන්න. අපි නිරන්තරයෙන් පාවිච්චි කරන කවුද මේ? HNO3. කවුද? නයිට්‍රික් අම්ලය. HNO3 නැත්නම් නයිට්‍රික් අම්ලය නැත්නම් නයිට්‍රික් 5 ඇසිඩ්. හරිද? ඕක තමයි උත්තර. ඔය HNO3 කියලා ලියලා තිබුණා. නැත්නම් අකුරෙන් නයිට්‍රික් අම්ලය කියලා ලියලා තිබුණත් හරි ආ. ඒක සමාවේගයක් දෙන්නේ කියලා තියෙනවා. ඒකේ HNO3 නැත්නම් නයිට්‍රික් අම්ලය නැත්නම් ඒකට අපි කියනවා නයිට්‍රික් 5 ඇසිඩ් කියලා. IUPAC ක්‍රමයේ. හරි? එහෙනම් මේකට සමාවේගයක් වෙන්නේ මේක. ඒක සමාවේගද කියන එක කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් ඔන්න තේරුම මොකද්ද? තියෙන පරමාණු ගණන් ටික සමානයි. හැබැයි ව්‍යුහය වෙනස්. සරලව මං කිව්වේ හරි? ව්‍යුහය වෙනස් වෙන්නේ නැතුව ත්‍රිමාණාවකාශ වෙනස් වෙච්ච සමාවේගක තියෙනවා. ඒවා කාබන් රසායනයේදී ඉගෙන ගන්නවා. හරි. එහෙනම් සරලව මං කිව්වේ ව්‍යුහය වෙනස් වෙනවා මේ දෙන්නේ නේ. තේරෙනව නේද? මේකේ එන්ට ඕල තුන්දෙනාම සම්බන්ධයිනේ. මෙතන එන්ට ඕල දෙන්නයිනේ සම්බන්ධ. හරි? එහෙනම් ළමයි ඕක තමයි උත්තර. හරි. ඊළඟට අපිට දෙනවා පහත දී ඇති ලයිස්තුවෙන් ද්‍රව්‍ය විශේෂ දෙකක් තෝරන්න. හරි. අපි මේ ප්‍රශ්නේ බලමු. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. හරි. දැන් C කොටසට යන්න. හරි. මේ ප්‍රශ්නේ ඉවරයි C කොටසට යන්න. එතකොට C කොටසේ කියනවා පහත දී ඇති ලයිස්තුවෙන් ද්‍රව්‍ය විශේෂ දෙකක් තෝරන්න. හරි. අපි එකින් එක බලමු. C එකේ පළවෙනි ප්‍රශ්නේ C එකේ පළවෙනි ප්‍රශ්නේ. H2CO ඒක ඇන්දහම එන්නේ තමයි මෙහෙම. H2CO කියන එක නේ. ඇන්දහම එන්නේ ඔහොම. හරි? ඊළඟ එක මොකද්ද? ඊළඟ එක SF6. SF6 කියන එක ඇන්දහම එන්නේ මෙහෙම. මම මේ එක්ස්ට්‍රා ඉලෙක්ට්‍රෝන දැම්මේ නැහැ. හරි? ඔන්න ඔහොම එන්නේ. මේ දිනේ H2CO මේ දිනේ SF6. හරි? ඊළඟට COS. COS කියන්නේ කවුද ළමයි? COS කියන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් ලිව්වහම මෙහෙම ළමයි ලියවෙන්නේ. ඕකේ මෙතන O වෙනුවට ඒ කාණ්ඩයේම තියෙන ඔක්සිජන් ඉන්න කාණ්ඩෙමේ තියෙන සල්ෆර් පිරලා. ඔය තියෙන්නේ COS. හරි නේද? COS. හරි? ඊළඟට ICl4-. එතකොට ICl4 දෙනයි මයිනස්. අපි බලමු කොහොමද මයිනස් එන්නේ කියලා. I ගේ සංයුතාකාශී ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මෙතන එකක් දුන්නා, මෙතන එකක් දුන්නා, මෙතන එකක් දුන්නා, මෙතන එකක් දුන්නා. 1 2 3 4යි 5යි 6යි 7යි. මයිනස් නිසා තව එකක් තියෙනවා. එතකොට I මත ඍණ එකක ආලෝපනයක් තියෙනවා. මම ක්ලෝරින්ට එක්සර් විභාග දැම්මේ නැහැ. එතකොට මේ තමයි ICl4- කියන එක. ICl4-. හරි? ඊළඟට SiCl4. SiCl4. එතකොට තියෙන්නේ මේක මෙන්න මේ විදිහට චතුස්තලිය. හරි. දැන් ළමයි මෙතන මම ලුයිස් ව්‍යුහය ඇඳගත්තා. අනිද්දි මම නම් හැඩයටම ඇඳගත්තා. ඔයා හැඩයට ඇඳගත්තේ නැත්නම් ඔයාට ඊළඟට ඔයාට මේකේ හැඩය ගැන හිතන්න වෙනවා. මම නම් හැඩයටමයි ඇඳගත්තේ. මොකද මේ ප්‍රශ්න කරන්න අපිට ද්‍රවීයද නිර්ද්‍රවීයද කියන එක තීරණය කරන්න වෙනවා. ඒකට ද්විද්‍රව ගූර්ණය ගන්න වෙනවා. ද්විද්‍රව ගූර්ණය ගනිද්දි හැඩය ඕන වෙනවා. එහෙනම් ලුයිස් ව්‍යුහය දැන් අපිට ද්‍රවීය නිර්ද්‍රවීය බව තීරණය කරන විදිය ඔන්න බලන්න. මම ෆ්ලෝ chart එකක් ගහන්න. හොඳට බලන් ඉන්න. මුලින්ම අපිට ලුයිස් ව්‍යුහය ගන්න වෙනවා. හරි ලුයිස් ව්‍යුහය ඕන වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා ඒකෙන් හැඩය ගන්න ඕන වෙනවා. අපිට ඒකෙන් හැඩය ගන්න ඕන වෙනවා. ඊළඟට ඊට පස්සේ අපිට ඕන වෙනවා එතනින් ද්විද්‍රව ගූර්ණය සලකන්න. ද්විද්‍රව ගූර්ණය ගන්න වෙනවා. හැඩය ගත්තට පස්සේ ද්විද්‍රව ගූර්ණය ගන්න වෙනවා. ඊට පස්සේ තමයි එතනින් ද්‍රවීයද නිර්ද්‍රවීයද කියන එක තීරණය කරන්න වෙන්නේ.
ඔන්න ගමන් මාර්ගය. ඔන්න ගමන් මාර්ගය. මුලින්ම ලුයිස් ව්‍යුහය ගන්නවා. ඊට පස්සේ ඒක හැඩය ගන්නවා. ඊට පස්සේ ඒකේ ද්විද්‍රව ගුණයක් තියෙනවද නැද්ද කියලා ගන්නවා. ඒකෙන් මේක ද්‍රව්‍ය නිර්ද්‍රව්‍යද කියලා තීරණය කරනවා. ඔක තමයි විදිහ. ඉතින් මම අර ලුයිස් ව්‍යුහය අඳිද්දිම හැඩයට ගත්තාම පියවර දෙකක් ඉවරයි. දැන් ඔයාලට පැහැදිලි මම හැඩයට අඳගෙන තියෙන්නේ. මේ සිග්මා බන්ධන 3යි ඒකසර බිඳුවයි. ඒතකොට තලිය ත්‍රිකෝණාකාරයි. සිග්මා බන්ධන 6යි ඒකසර නැහැ. 6යි බිඳුවයි කියන්නේ අෂ්ටතලීයයි. සිග්මා බන්ධන 2යි ඒකසර නැහැ. 2යි බිඳුවයි කියන්නේ රේඛීයයි හැඩය. සිග්මා බන්ධන 4යි ඒකසර යුගල් 2යි 4යි 2යි කියන්නේ තලීය සමචතුරස්‍රාකාරයි. තනිකර ප්ලේට් එකක් වගේ 4S. මේකේ සිග්මා බන්ධන 4යි ඒකසර එකක් වත් නැහැ කියන්නේ චතුස්තලීය. හරි. ළමයි මම ඔයාලට කපටි වැඩක් කියලා දෙන්න. මූලික හැඩ මතකනේ. මූලික හැඩ කියන්නේ ළමයි ඒකසර නොමැතිව ව්‍යුත්පන්න වන හැඩ. මොනවාද? ඒකසර නොමැතිව ව්‍යුත්පන්න වන හැඩ. ඒ කියන්නේ සිග්මා බන්ධන 2යි සිග්මා බන්ධන 2යි ඒකසර නැත්තම් ඒක රේඛීයයි. සිග්මා බන්ධන 3යි ඒකසර නැත්තම් තලිය ත්‍රිකෝණාකාරයි. සිග්මා බන්ධන 4යි ඒකසර නැත්තම් ඒක චතුස්තලීයයි. සිග්මා බන්ධන 5යි ඒකසර නැත්තම් ඒක ත්‍රියාණ ද්විපිරිමිඩාකාරයි. තේරුණාද? ළමයි ඒ සිග්මා බන්ධන 6යි ඒකසර නැත්තම් අෂ්ටතලීයයි. ඔන්න මම ගුරු මුස්තියක් කියලා දෙන්නයි යන්නේ. මේ තියෙන ළමයි මූලික හැඩ. ඒකසර ඉලෙක්ට්‍රෝන තිබුණාම තමයි මූලික හැඩේ විකෘති වෙලා තව තව හැඩ නිර්මාණය වෙන්නේ. ඒකසර ඉලෙක්ට්‍රෝන නැති හැඩ ටික තමයි මේ තියෙන්නේ. රේඛීය, තලීය, ත්‍රිකෝණාකාර, චතුස්තලීය, ත්‍රියාණ ද්විපිරිමිඩාකාර, අෂ්ටතලීය. මෙන්න මේ හැඩයකින් ව්‍යුත්පන්න වෙලා වටේට තියෙන පරමාණු සමාන නම් ඒව නිර්ද්‍රව්‍යයි. ඒ මොකද්ද? මේ හැඩයක් තියෙන්නත් ඕන වටේට තියෙන පරමාණු සමාන වෙන්නත් ඕන. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? අර බල ටික ගානට කපලා ගිහිල්ලා ළමයි ඒ අණුව නිර්ද්‍රවීය අණුවක් වෙනවා. ඒ අණුව ළමයි මොකද්ද වෙන්නේ? මේක නිර්ද්‍රවීයයි මේක නිර්ද්‍රවීයයි මේක නිර්ද්‍රවීයයි. එයි මොකද්ද කියන්නේ? මේ හැඩවලින් එකක් වෙන්න ඕන. දැන් ඔයාලට හැඩ ටික පැහැදිලිනේ. මේක තලිය ත්‍රිකෝණාකාරයි, මේක අෂ්ටතලීයයි, මේක රේඛීයයි, මේක චතුස්තලීයයි, මේක මොනවාද? විශේෂ හැඩයක්, විකෘති හැඩයක් වුණාට සමමිතික හැඩයක් වෙන නිසා මේක නිර්ද්‍රවීය වෙන්නේ. ඒතර මේක නිර්ද්‍රවීය උනේ මූලික හැඩයක් වෙලා නෙවෙයි. හැබැයි මේ තියෙන විදිහට මූලික හැඩ ටික ගමු. හරි. ඒතර ඔය කියපු විදිහට මූලික හැඩ මෙයාට තියෙනවා. එතනින් ළමයි මෙතන වටේට තියෙන පරමාණු සමානයි. ඒ නිසා මේක නිර්ද්‍රවීය මූලික හැඩයක් වෙලා වටේට තියෙන පරමාණු සමාන වුණාම මේකත් මූලික හැඩයක් වෙලා වටේට තියෙන පරමාණු සමාන වුණාම නිර්ද්‍රවීය. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත. මූලික හැඩයක් වෙලා වටේට තියෙන අය අසමාන වුණාම ඒක ද්‍රවීය. මේක ද්‍රවීය. මේක රේඛීය කියන මූලික හැඩේ තියෙන හැබැයි වටේ ඉන්න අය අසමානයි. මේකත් ද්‍රවීය. මෙතන ළමයි මේක තනිකර පොතක් වගේනේ. තනිකර එකම එකේ තලීයව සමචතුරස්‍රාකාරව තියෙන. ඒතකොට මේ පැත්තට ඇදෙන බන්ධනේ මේකට මේක කපලා යනවා, මේකට මේක කපලා යනවා. ඒකට සමතුලිතයි. කොයි පැත්තටවත් ද්විද්‍රව ගුණයක් නැහැ. ද්විද්‍රව ගුණේ බිඳුවයි කියන්නේ මේකන් නිර්ද්‍රවීය. ඒතකොට මේකන් නිර්ද්‍රවීය, මේකන් නිර්ද්‍රවීය, මේකන් නිර්ද්‍රවීය. ඊළඟට මේ බල කපලා යනවා. මේ වටේට තියෙන බල සමමිතිකව කපලා යනවා. මේකේ වටේට තියෙන බල සමමිතිකව කපලා යනවා. ඒ නිසා මේ තුනම නිර්ද්‍රවීය. හැබැයි එහෙම වෙනවද මෙතන? ඇයි මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණයට වඩා මෙයාගේ වෙනස්. ඒ නිසා මෙතන ද්විද්‍රව ගුණයක් තියෙනවා. ද්විද්‍රව ගුණේ බිඳුවට සමාන නැහැ. මෙතන පැහැදිලිවම පේනවා මේ පැත්තේ O මේ පැත්තේ S. එහෙනම් මෙතන O ගේ පැත්තට ද්විද්‍රව ගුණයක් තියෙන නිසා ද්විද්‍රව ගුණේ බිඳුවට සමාන නැහැ. ඒතකොට බිඳුවට සමාන නැහැ කියන්නේ මේ දෙකම ද්‍රවීය. එහෙනම් ද්‍රවීය විශේෂ දෙක මොකද කියලා අහුවාම උත්තරේ වෙන්න ඕනේ H2CO සහ COS. H2CO සහ COS. ඒකට උත්තර දෙක වෙන්න ඕනේ. ඒකට උත්තර දෙක වෙන්න ඕනේ. එතකොට ඒ එකකට ලකුණු 5ක් සහ දෙවෙනි එක ලියනකොට ලකුණු 2ක් දීලා තියෙනවා.
එහෙමයි ලකුණු වෙන් කරලා තියෙන්නේ. එකක් ලියුවා නම් 5යි දෙකම ලියලා තිබුණා 7යි. එහෙමයි දාලා තියෙන්නේ. හරි? ඊළඟ අන්තරානුක ආකර්ෂණ බල ගැන ඊළඟ ප්‍රශ්න අහන්න. අන්තරානුක ආකර්ෂණ බල. ඔන්න බලන්න. අන්තරානුක ආකර්ෂණ බල ගැන ප්‍රශ්න අහන්න. හොඳට බලන් ඉන්න. ඊටමත් වැදගත්. හරි? ඊටමත් වැදගත්. හරි? අන්තරානුක ආකර්ෂණ බල ගැන ප්‍රශ්න අහන්නේ. C කොටසේ රෝමිල කන් දෙක C වල රෝමිල කන් දෙක මුලින්ම දීලා තියෙන්නේ HBr H2S HBr H2S ඊළඟට දීලා තියෙන්නේ Cl2 සහ CCl4 ඊළඟට දීලා තියෙන්නේ CH3OH සහ H2O CH3OH හා H2O දැන් ඔයාලට පේනවා මේ ඔක්කොම අණුනේ අයන නෑනේ එතකොට මේ හැමෝටම තියෙන වැන් ඩර් වාල්ස් බල ඒ කියන්නේ වැන් ඩර් වාල්ස් බල කියන්නේ මොනවද අයන සහභාගීත්වයකින් තොරව හටගන්න බල මොනවාද H බන්ධන ද්විද්‍රව අන්තරානුක ආකර්ෂණ බල ද්විද්‍රව පේරි ද්විද්‍රව අන්තරානුක ආකර්ෂණ බල අනිත් එක ලන්ඩන් බල. ඔහොම හතරක් තියෙනවා. එහෙම මේ උණු හැමෝටම මොනවාද තියෙන බල වර්ගය? ලන්ඩන් බල තියෙනවා. මම ඒක උගන්වද්දිත් කියලා දුන්නා. ඔයාලා දැන් සිටින්න ඕන. ආයෙ හිතන්න දෙයක් නෑ මේ හැමෝටම ලන්ඩන් බල තියෙනවා. ඇයිලම මේ හැමෝටම ලන්ඩන් බල තියෙන්නේ? කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා ඇයිස මේ හැමෝටම ලන්ඩන් බල කියන වර්ගයේ තියෙන්නේ කියලා. තමයි ලන්ඩන් බල උපදින්නේ මෙව්වල ඉලෙක්ට්‍රෝන චලනයන් වල තියෙන අසමතුලිතතාවය නිසා. දැන් Cl2 ගත්තොත් ළමයි Cl ගේ ඉලෙක්ට්‍රෝන වලාව මෙහෙම තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන වලාව තියෙදි විටක මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වලාවේ වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ පැත්ත කුඩාවට ඍණ වෙලා මේ පැත්ත කුඩාවට ධන වෙන්න පුළුවන්. ඒතර අපි එවැනි එකට කියන්නේ ස්වයංපේරිත ද්විද්‍රවයක් කියලා. එතකොට කොහොම හරි මෙහෙම ධන ඍණ කෙලවරවල ඇතුණු තව එක්කෙනෙකුත් එක්ක මෙයාට ඇති කරගන්න බල තමයි ලන්ඩන් බල කියන්නේ. එතකොට ඒක මේ ඕනම දෙන්නෙක් අතර තියෙන්න පුළුවන්. නිසා මේ ලන්ඩන් බල කියන අන්තරානුක ආකර්ෂණ බලය ඉලෙක්ට්‍රෝන චලනයේ තියෙන අසමතුලිතතාවය නිසායි හටගන්නේ. ඒක මේ ඕනම දෙන්නෙක් අතර තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ ඕනම අණුවක ලන්ඩන් බල හට ගන්න පුළුවන් විදිහට ලියමු. එතකොට මේ මේකටම ලන්ඩන් බල කියන අන්තරානුක ආකර්ෂණ බලය එනවා. දැන් ඊට පස්සේ බලන්න මේවල ස්වභාවය. මෙයා කොයි වගේ කෙනෙක්ද තමයි HBr කියන්නේ? මෙයා ද්‍රවීය. HBr කියන්නේ ද්‍රවීය. H2S ද්‍රවීය. එතකොට මේකටත් ද්‍රවීය නිර්ද්‍රවීය ස්වභාවය ඕන. හරි? එතකොට ද්‍රවීය දෙන්නෙක් අතර හටගන්නේ මොනවද බලන්න. ද්විද්‍රව අන්තර අණුක බල. නේද? ද්විද්‍රව අන්තරානුක ආකර්ෂණ බල. මෙයා බලන්න. මෙයා නිර්ද්‍රවීය. එයා නිර්ද්‍රවීය. CCl4 කියන්නේ නිර්ද්‍රවීය. දැන් කෙනෙක්ට ද්‍රවීය නිර්ද්‍රවීය බව තේරුම් ගන්න බැරි නම් මම කලින් ප්‍රශ්නේ සාකච්ඡා කළේ ඒකයි. මම එකක් සරලව කියලා දෙන්නම්. ඒ අදාළ අණුව හැඩයට ඇඳගන්න. හරි? අදාළ අණුව හැඩයට ඇඳගන්න. දැන් කෙනෙක්ට යම් අණුවක් ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා තේරෙන්නේ නැත්නම් මම කලින් ප්‍රශ්නේ ද්‍රවීය නිර්ද්‍රවීය බව අරගෙන තමයි එතනත් උත්තර ගන්න තිබුණේ. හරිද? එතනත් අහන්නේ ද්‍රවීය වෙන්නේ කවුද නිර්ද්‍රවීය වෙන්නේ කවුද කියන්නේ. මෙතනත් ඒක ඕන. අන්තරානුක ආකර්ෂණ බලවලට. ඒතකොට යම් කෙනෙක්ට යම් අණුවක් ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා තේරුම් ගන්න බැරි නම් එයාගේ අණුව ඇඳ ගන්න. මම CCl4 ගත්ත උදාහරණයක්. මම තව එකකින් ගන්න H2S. හරිද? H2S උත් මම ගන්න. හරි? මම මෙතනින් අඳින්න H2S. එයාව හැඩයට ඇඳ ගන්න. හරි? තේරුණාද? දැන් ළමයි මේ කාබන්ගේ විද්‍යුත් ඍණතාවයට වඩා
Cl ගේ විදුරණතාවය වැඩිනේ. ඇයි අපි දන්න විදුරණතාවය ගත්තාම කාබන් ගේ විදුරණතාවය 2.5යි Cl ගේ 3යි කියලා. හරිද? ළමයි විදුරණතාවයෙන් වැඩි කෙනා ගාවට ඍණ දාගන්න අඩු කෙනා ගාවට ධන දාගන්න. මෙතනත් එහෙම. වැඩි කෙනා ගාවට ඍණ දාගන්න මෙයා 2.5යි මෙයාගේ 2.1යි. අඩු කෙනා ගාවට ධන දාගන්න. හරි? දැන් ඊට පස්සේ බලන්න මේකේ කෙලවරවල් කීයක් තියෙනවද කියලා. දැන් එතකොට මෙයාගේ හැඩය ළමයි මෙහෙමනේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? චතුස්තලියමනේ තියෙන්නේ. ඒතර ඔයාලට පැහැදිලිව පේනවා මේකට අදාළව කෙලවරවල් තියෙන්නේ මෙන්න මේකයි මෙන්න මේකයි මෙන්න මේකයි මෙන්න මේකයි. කෙලවරවල් 4යි තියෙන්නේ. මොකද ළමයි මේක කියන්නේ මැද්දක්. මේ කාබන් කියන්නේ මැද්දක්. මෙතන අපි ඕක ඇන්දොත් V අකුරු ෂේප් එකකින් තියෙන්නේ. එතකොට මේකත් කෙලවරක්, මේකත් කෙලවරක්, මේකත් කෙලවරක්. කෙලවරවල්ම 3ක් තියෙනවා. ඒ V අකුරක් කිව්වහම මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේකත් කෙලවරක්, මේකත් මේකත්. එහෙනම් කෙලවරවල් 3ක් තියෙනවා. හරි? ළමයි. කෙලවරවල් දෙකකට දැන් මේකේ 4ක් තියෙනවා. මේ හතරෙන් මොනවා හරි දෙකකට ධන ඍණ තියෙනවා නම් ඒක ද්‍රව්‍යය. එක්ක කිසිම ආරෝපණයක් නැත්තම් තියෙන්නේ සමාන ආරෝපණ නම් ඒක නිර්ද්‍රව්‍යය. ඊළඟ මේක ඔක්කොම කෙලවරවල තියෙන ඍණම ආරෝපණය. ඍණත් සමාන ඍණ ආරෝපණ. ඒ නිසා මේක නිර්ද්‍රව්‍යය. මෙතන කෙලින්ම කෙලවරවල් දෙකක කොයි පැත්තට ගත්තත් කෙලවරවල් දෙකක දෙකක් තිබුණා නැතිනම් කෙලවරවල් තුනේ දෙකක ධන ඍණ තියෙනවා. ඒ නිසා මේක ද්‍රව්‍යය. අන්න එහෙම H2S ද්‍රව්‍ය වෙද්දි මෙයා නිර්ද්‍රව්‍ය වුණා. හරි? දැන් මම හිතන්නේ තේරෙනවා. එතකොට මෙතන ළමයි නිර්ද්‍රව්‍යම දෙන්නෙක් ඉන්න නිසා මෙතන ලන්ඩන් බල වලට අමතරව වෙන බල ඇති වෙන්නේ නැහැ. මෙතන CH3OH H2O මේකත් ද්‍රව්‍යයයි. හරි? මේකත් ද්‍රව්‍යයයි. මේකත් ද්‍රව්‍යයයි. එහෙනම් එයාලා අතර තියෙනවනේ මොන බලද? ද්විද්‍රව ආකර්ෂණ බල. නමුත් ළමයි ද්විද්‍රව ආකර්ෂණ බල අතර මෙයාට හදන්න පුළුවන් සුවිශේෂී ද්විද්‍රව ආකර්ෂණ බලයක්. ඒක අනිවාර්යෙන් මේ විදිහට තියෙනව මොනවාද? H බන්ධන. තේරුණා නේද? H බන්ධන. ඇයි මේ OH කාණ්ඩ තියෙන ද්‍රවීය අණු වලට මෙතන OH කාණ්ඩ තියෙනවනේ. මොනවාද හදන්න පුළුවන්? H බන්ධන හදන්න පුළුවන්. H බන්ධනයක් කියන්නේ OH කාණ්ඩයක් නැත්නම් FH කාණ්ඩයක් NH කාණ්ඩයක් තියෙන අණු විසින් හදාගන්න විශේෂ ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂය. ඒක සාමාන්‍ය ද්විද්‍රව ආකර්ෂණ බලයකට වඩා ශක්තිමත් භාවයෙන් වැඩි. ඉතින් ළමයි මොකද වෙන්නේ? මෙයාට H බන්ධන හදාගන්න පුළුවන්. H බන්ධන හදාගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි ඔයාලට උත්තර විදිහට තියෙන්නේ. හරිද? ඔය ටික තමයි උත්තර විදිහට තියෙන්නේ. කෙනෙක් ලන්ඩන් බල කියන එක වෙනුවට අපකිරණ බල නැත්නම් ස්වයංපේරිත ද්විද්‍රව ආකර්ෂණ බල කියලා ලියලා තිබුණාත් හරි. එහෙනම් මේ තමයි ඔය ටික. එතකොට මේකේ එකකට ලකුණු දෙක ගානේ 5කට ලකුණු හම්බ වෙනවා. 1 2 3 4 5. එකකට ලකුණු දෙක ගානේ මේ 5ට ලකුණු හම්බ වෙනවා. හරි නේද? එහෙනම් ළමයි ඔතනින් 2012 විභාග ප්‍රශ්නේ ව්‍යුහය හා බන්ධන කොටස සාකච්ඡා අවසන්. හරිද? අපි එහෙනම් 2013 ප්‍රශ්නේ ඊළඟ වීඩියෝත් එක්ක හමු වෙමු.